හොඳයි ආයිබෝන් අපේ දරුවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. මම ඔයගොල්ලන්ගේ පන්තියට සම්බන්ධ වෙන තුන්වෙනි පීරියඩ් එක තමයි මේ තියෙන්නේ. ඒතර අපි මැනේජ්මන්ට් ඇකවුන්ටිං and ෆයිනෑන්ස් වල තීරණ ගැනීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව තමයි මේ කතා කරන්නේ. තීරණ ගැනීමේ ශිල්පීය ක්‍රම අවස්ථා දෙකක් තිබෙනවා. අපි පළවෙනි දවසේ කිව්වා වගේ ඒකජ ප්‍රකමන ආකෘතියක් ඇසුරෙන් තීරණ ගැනීමත් අවිනිශ්චිත තත්ත්වයන් යටතේ තීරණ ගැනීම. ඒතර අපි පහුගිය පීරියඩ් දෙකේදී කළේ ඊයේ සහ පෙරේදා ඒකජ ප්‍රකමන ආකෘතියක් ලීනියර් ප්‍රෝග්‍රෑමින් මොඩල් එකක් පාවිච්චි කරලා තීරණ ගැනීම. ඇත්තට ඊතර තීරණ ගැනීම වලදී අපිට තිබුණේ කිසියම් නිෂ්පාදන මිශ්‍රයක් හඳුනා ගැනීම වෙන දෙයක්. නිෂ්පාදන මිශ්‍රයක් හඳුනා ගැනීම නිෂ්පාදන සාධක දීලා තියෙනවා සීමාකාරී සංරෝධක විදියට භාවිතා කරන්න. සමහර අවස්ථාවල උපරිම ඉල්ලුම දීලා තියෙනවා. ඒක උපරිම කියන වචනේ භාවිතා නොවුනත් ඉල්ලුම දීලා තියෙනවා. එන්නේ සංරෝධක සීමාකාරී සාධක භාවිතා කරමින් නිෂ්පාදන මිශ්‍රයක් සෙවීම තමයි මේ ඒකජ ප්‍රකමන ආකෘති වලදී තීරණ ගැනීම කියලා කිව්වේ. එතකොට අපි පන්තියේදී ආකෘති නිර්මාණයේ මම එක්සෑම් පේපර් එකේ ගන්නොත් එක්ක එක්සෑම් එකට ඔයගොල්ලන්ගේ නිව් සිලබස් එකේ නැතත් ඕල්ඩ් සිලබස් එකේ ගණන් තුනක් තිබුණා. ඒකේ ආකෘති හදන විදිය කතා කළා. ඊට පස්සේ මම ඊයේ එක ගැටලුවක් මම ඔයගොල්ලන්ට දුන්න ගැටලුව මෙන්න මේ ගැටලුව සඳහා අපි විසඳුම ලබා ගන්න විදිය ප්‍රස්තාරක විසඳුම් ක්‍රමයෙන් පැහැදිලි කළා. මම හිතනවා ඒ පැහැදිලි කිරීම සාර්ථකයි, ඔයගලන්ට පැහැදිලිව ඒක තේරුම් ගන්න පුළුවන් වුණා කියලා. අපි බොහොම පැහැදිලි කරලා කොටිම කියන අපි කියන්නේ බොහොම හිමි ස්ලෝලි තමයි ගාන කළේ. නමුත් එක්සෑම් එකේදී අපි ඒක වේගෙන් කරන්න වෙනවා. කරුණු කාරණා අවබෝධ කරගත්තාම අපිට ඉක්මනට යන්න පුළුවන්. එතකොට ඔයගලන්ට මම කිව්වා අභ්‍යාස විදිහට විභාග ප්‍රශ්න පත්‍ර 3 කරන්න කියලා. ඒතර ඒකේ පිළිතුරු ඔයගොල්ලෝ ලබාගෙන ඇතයි කියලා සිතනවා. එක දවසයි තිබුණේ. කොහොම වුණත් ඔයගලන්ට පුතා පුළුවන් උත්තර අරගෙන ඒක රිෆර් කරන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට පරිශීලනය කරන්න පුළුවන්. සජෙෂන් ආන්සර්ස් දීලා තියෙනවා. වෙබ්සයිට් එකකින් ගන්න පුළුවන්. ඒකත් එක්ක ඔයගලන්ට හිර වෙන තැනක් තියෙනවා නම් පිළිතුර පැහැදිලි කරගන්නත් පුළුවන්. ඊට මෙහා හිර වෙච්ච තැනක් අපි කියන්නේ හිර වුණා කියලා. හිර වෙච්ච තැනක් තිබුණා නම් ඒ උත්තරය පොඩ්ඩක් බලලා හිර වෙච්ච තැන විතරක් බලලා ඒක ලිහිල් කරගන්න පුළුවන්. සම්පූර්ණ උත්තරේ බලන්න යන්න එපා. ලිහිල් කරගන්න අවශ්‍ය හිර වුණු තැන විතරක් බලලා ඒක ලිහිල් කරගන්න. සාමාන්‍ය අපි කරන්නේ එකපාරට උත්තරේ එහෙමම බලනවා. එහෙම නෙමෙයි. හොරෙන් බලන්න ඕනේ. හොරෙන් අවශ්‍ය තැන විතරක් බලලා පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා කාල සීමාවත් එක්ක ගත්තහම මම ඊළඟ ශිල්පීය ක්‍රමයට යනවා. ඊළඟ ශිල්පීය ක්‍රමය තමයි මෙන්න මේ අවිනිශ්චිත තත්ත්වයටදී තීරණ ගැනීම කියන්නේ. ඒතර මොකද්ද මේ අවිනිශ්චිත තත්ත්වය කියලා කියන්නේ? දැන් මම ඔයගොල්ලන්ට අද යශෝදාට කියලා, ඔයගොල්ලන්ගේ යශෝදාකට කියලා පොඩි හෑන්ඩ් අවුට් එකක් ඔයගොල්ලන්ට ගෲප් එකට ෂෙයා කළා. ඒකේ print එකක් ගැනීම අත්‍යවශ්‍ය නැහැ. print එකක් ගැනීම කියන එක අත්‍යවශ්‍ය නැහැ. මේක ඔයගොල්ලන්ගේ පරිශීලනය සඳහා තමයි මම මේ එව්වේ. හරි? ඒතර මෙන්න මේ තීරණ න්‍යාය කියන එක තමයි මේ අවිනිශ්චිත තත්ත්වයටදී තීරණ ගැනීම කියලා කියන්නේ. අපි පාඩම ලියාගමු. හරි? ඒතර මෙන්න මේ මම දුන්න හෑන්ඩ් අවුට් එක ඔයගොල්ලන්ට රෙෆරන්ස් විදියට පොඩ්ඩක් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී ගන්න තීරණ ස්වභාවය වෙන්නේ ඒකජ ප්‍රකමන වල තිබුණේ නිෂ්පාදන මිශ්‍රයක් හඳුනාගන්න. සීමාකාරී සාධක දීලා නිෂ්පාදන මිශ්‍රයක් හඳුනාගන්න. මෙතන තියෙන සංකල්පය ඊට වඩා වෙනස්. මෙතනදී තියෙන්නේ අපට තියෙනවා හඳුනාගත්ත විකල්ප තීරණ. decision alternatives නැත්නම් අපි කියන්නේ theorem options කිහිපයක් තියෙනවා. හරි? options කිහිපයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ උසස් පෙළ
විභාගය කරමින් ඉන්න අය හෝ උසස් පෙළ ඉවර වෙච්ච අය. එතකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවට පස්සේ උසස් පෙළ මොන විෂයන්ද මොන ස්ට්‍රීම් එකේද යන්නේ කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න ගියා. තීරණය කළා ඉවරයි මේ වෙනකොට. මම දැන් ඉන්නේ අතීත කාලේ. හරි. එතකොට ඔයගොල්ලන්ට තිබුණා ප්‍රධාන මාර්ග කිහිපයක්. ප්‍රධාන මාර්ග කිහිපයක්. මේ වගේ අවස්ථා කිහිපයක් තිබුණා. මොනවද ඒ අවස්ථා උනේ? එකක් අපිට පුළුවන්කම තිබ්බා මෙඩිසින් වලට යන්න බයෝසයන්ස් කරන්න ජීව විද්‍යාංශයේ. බයෝසයන්ස් කරන්න තිබුණා. නැත්නම් ඉංජිනේරුවරයෙක් වීමේ ආශාව තියෙන කෙනෙකුට ෆිසිකල් සයන්ස් ඒ කියන්නේ මැත්ස් කරන්න තිබුණා. එහෙම නැත්නම් මම හිතනවා මෙතන ඉන්න හුඟක් අය අතිබහුතරය accounting කියන ෆීල්ඩ් එකට කැමති. ඒ ප්‍රොෆෙෂන් එකට මැනේජර් කෙනෙක් වෙනවා කියන ප්‍රොෆෙෂන් එකට කැමති. ඒක නිසා ඇඩ්වාන්ස් වලට කොමර්ස් ස්ට්‍රීම් එකෙන් යන්න තීරණය කළා. එහෙම නැත්නම් ආර්ට් කියන ස්ට්‍රීම් එකෙන් යන්න තීරණය කළා. තවත් තියෙනවා මොනවද? ටෙක්නොලොජි. මේ තාක්ෂණික විෂයන් හදාරන්න පුළුවන්. සමහරලාට දැන් අපිට තියෙන ඔප්ෂන්ස් හැටියට මේ එකකටවත් වැටෙන්නේ නැති. හරි? එකකටවත් වැටෙන්නේ නැති තවත් ස්ට්‍රීම් හදා ගන්න පුළුවන්. ඒක බැලුවට පස්සේ කොයි එකටද වැටෙන්නේ කියලා හිතා ගන්න බෑ. දැන් අවුරුදු මට හිතෙන්නේ 3කට හෝ 4කට කලින් වාණිජ්‍ය අංශයෙන් ඒකේදී වාණිජ්‍ය අංශයට තමයි අන්තිමට බැර වුණේ. වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ ලංකාවේ ප්‍රථමය බිහි වුණේ සිප්පින් ආයතනයෙන්. නමුත් ඒ පුතා හදලා තිබුණේ පුතෙක් ඒක එයා තමයි ලංකාවේ පළවෙනියා වුණේ අවුරුදු මට මතකද 3ක් හෝ 4කට කලින්. ඒතර එයාගේ ස්ට්‍රීම් එකේ එයාර තුන්වෙනි විෂය විදිහට තෝරගෙන තිබුණේ මේ ඒ විෂයත් එක ගත්තාම මොන ස්ට්‍රීම් එකටද වැටෙන්නේ කියලා සැකසහිත. නමුත් අවසානයේදී විභාග දෙපාර්තමේන්තුව විසින්ම ඒ පුතාව වාණිජ්‍ය ස්ට්‍රීම් එකේ ලංකාවේ පළවෙනියා කියලා තමයි ප්‍රකාශ කළේ. හරි. ඉතින් කොහොම හරි මම කියන්න උත්සාහ කරේ දේ තමයි ඕගොල්ලෝගේ O level results වලින් පස්සේ යන්න තියෙන ස්ට්‍රීම්ස් කිහිපයක් තියෙනවා. මේ එකකින් විතරයි ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මම දෙකකට ආසයි 3කට ආසයි කියලා එහෙම බදා ගන්න බෑ. අපිට යන්න අවසර තියෙන්නේ එකම ආවතක විතරයි. එහෙනම් මෙන්න මෙතන පාවිච්චි කරන ශිල්පීය ක්‍රමය තමයි මෙන්න මේ විදිහේ decision alternatives. සාමාන්‍ය capital D කියලා දානවා. or simple D. ඒ වගේ decision alternatives විකල්ප තීරණ options තෝරා ගැනීම කිහිපයක් තියෙනකොට අනාගතය ගැන හිතලා නිකන් නෙමෙයි අපි කොමර්ස් කරනවා කියලා හිතුවේ අනාගතය ගැන හිතලා නේ. අනාගතය ගැන හිතලා මෙන්න මේ මාවතේ යනවා කියලා අපි තීරණය කරා. අන්නේ ඒ තීරණ ගැනීම තමයි මෙතනදී අවිනිශ්චිත තත්ත්වයටදී තීරණ ගැනීම කියලා කියන්නේ. හරි? ඇයි ඒක අවිනිශ්චිත කියලා කියන්නේ? අපිට තීරණ ගන්න තියෙන ප්‍රධාන වාතාවරණ දෙකක් තියෙනවා. එකක් තමයි මම මේක තුලම නෝට් කරගන්න කමක් නැහැ. අනාගතය මම සටහනක් දෙනවා. අනාගතය නිශ්චිතයි. අනාගතය නිශ්චිතයි. දැන් මේ ඉන්නේ අපි අද O level results ආව දවස අද. නැත්නම් පාඨමාලා මොකද්ද කියලා ඉස්කෝලෙන් කියන තෝරගෙන ඇප්ලිකේෂන් එක දාන්න කියලා. ඇප්ලිකේෂන් දාන්න කියලා. දැන් පහුගිය දවස්වල O level results වලින් ආව දුල පුතාලට පහුගිය සතිය තුල තමයි A level වලට ඇප්ලිකේෂන් දාන්න තිබුණේ. එතකොට මේ ඉන්නේ අපි ඒ අද කියන දවස. දැන් මේ පැත්තේ තමයි අනාගතයේ තියෙන්නේ. ඒතර අපි හොඳාකාරව දන්නවා නම් අනාගතයේ මෙන්න මේ தත්ත්වය තමයි උදා වෙන්නේ කියලා. අපිට හොඳටම විශ්වාසයි අද කොමර්ස් කළොත් කොමර්ස් ස්ට්‍රීම් එක වාණිජාංශයේ තෝරගත්තොත් මට ෂුවර් එකටම ලංකාවේ පළමු 10 දෙනා අතරට එන්න පුළුවන්. හරි කියන 100% විශ්වාසයක් තියෙනවා. ආය 99.9වත් නෙමෙයි. 100% විශ්වාසයක් තියෙනවා. අනාගතයේදී තව අවුරුදු 3කට පස්සේ දැන් මේ O level results ආව දවස අනාගතයේ අවුරුදු 3කට පස්සේ කියලා කියමු 3ක් යන්නේ නැහැ 2කමාරක් වගේ නේ. 2කමාරකට පස්සේ
එන A level ප්‍රතිඵල වලින් මම ලංකාවේ පළවෙනි 10 දෙනා අතර ඉන්නවා කියන විශ්වාසයේ ෂුවර් එකටම තියෙනවා නම් නිශ්චිතවම තියෙනවා නම් අපිට මේ මාවත ඉතා විශ්වාසයෙන් 100% විශ්වාසයෙන් තෝරගන්න පුළුවන්. එහෙනම් අනාගතයේ නිශ්චිත නම් ඇත්තටම තීරණ ගැනීමේ අපි හිතන නිර්ණායක තීරණ ගන්න ගියා මොනවද සලකා බලන සාධක කියන දේවල් අවශ්‍ය නැහැ. අනාගතයේ නිශ්චිත නම් ඒ තීරණය අද ගන්නවා. හරි? හිතන්නකෝ මට කොහොම මේ ප්‍රබල තොරතුරක් තියෙනවා. මම ඊළඟ වතාවේ පාර්ලිමේන්තු මැතිවරණයට මොන පක්ෂයෙන් ඉදිරිපත් වුණත් නිසකේම පාර්ලිමේන්තු යනවා කියලා. එහෙම නිශ්චිත වූ තොරතුරක් මා ළඟ තියෙනවා. හරි? ඒ මොන හරි බලයකින් මට ඒක කියලා තියෙනවා. බය වෙන්න එපා. ස්වාධීනව තනියෙන් හරි ඉල්ලන්න ෂුවර් එකට පාර්ලිමේන්තු යනවා කියලා. එහෙනම් ඒක අනාගත නිශ්චිත තොරතුරක්. එහෙනම් මම බය නැතුව ඡන්දෙට ඉදිරිපත් වෙනවා. හරි? එහෙනම් එතකොට නිර්ණායක අවශ්‍ය නැහැ. ඇනලයිස් කරලා බලන්න ඕනේ නැහැ වෙන්න පුළුවන්ද බැරිද කියලා. එහෙනම් අනාගතේ නිශ්චිත නම් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව අද දවසේ තීරණ ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යන්නේ මොන පැත්තටද? මේ අනාගතයේ අවිනිශ්චිත නම්. ඒ කියන්නේ අනාගතේ මොනවද වෙන්නේ කියලා හරියටම කියන්න බෑ. වෙන්න පුළුවන් ඔප්ෂන්ස් හඳුරගෙන තියෙනවා. නමුත් හරියටම වෙන්නේ මොකද්ද කියලා කියන්න බෑ. එහෙනම් මේ අද ගන්න තීරණයට අනිවාර්යෙන් යම්කිසි නිර්ණායකයන් ක්‍රයිටීරියන් භාවිතා කරන්න වෙනවා. සමහරලාට දැන් මේකෙදි උනත් එහෙම අපි කළා නේද? අපේ ඉන්න අපේ ඕලෙවල් වලින් පාස් වෙලා ඒ දැන් A level කරන අයියලා අක්කලාගෙන් තොරතුරු ඇහුවා. ඉස්කෝලේ ගුරුවරුන්ගෙන් ඇහුවා. දෙමව්පියෝ උපදෙස් දුන්නා පුතා ඔයාට හොඳට accounting පුළුවන්. ඒ නිසා ඔයා කොමර්ස් කරන්න. ඔයාගේ මැත්ස් එච්චරම මේ ඔයාට අමාරුනේ. එච්චර සාර්ථක නෑනේ. සයන්ස් පැත්ත කොහොමත් දුර්වල නෙවෙයි පොඩි කාලේ ඉඳලා. නමුත් ඔයාට accounting පැත්ත ඒ පැත්ත ඔයා ආසයිනේ. ඔයා ඒ පැත්තෙන් කරන්න. හරි? අන්න ඒ වගේ මේ යම්කිසි නිර්ණායක තොරතුරු අනුව තමයි මොකද්ද මේ මාවත යන්න තීරණය කළේ. අන්න ඒ අවස්ථාව මෙන්න මේ දෙවෙනි මාවත පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ අනාගතයේ නිශ්චිත නම් ඇත්තරම කාගෙන්වත් අහන්න ඕනේ නැහැ නේ. හරි? කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අනාගතයේ නිශ්චිත නම් එලිම මාවත යන අවිනිශ්චිත නම් තමයි මේ தත්ත්වයට අපි එන්නේ. හරි? ඒ නිසා අපි යන්නේ කොයි පාරේද කියන එක තමයි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. හරි? එතකොට මෙන්න මෙතන ඉඳලා සටහනක් තියෙන මේක ඔයගොල්ලෝ නිකන් ඉෂලි කියවන්නයි මම මේක දුන්නේ. හරි? දැන් අපි ඒක බලමු. මේක පොතර ගන්න උවමනාවක් නැහැ. හරි? පොතර ගන්න ඕන අවම කරුණු ටික මම ලියන්නම්. හරි? ඒතර තීරණ ගන්නා විකල්ප කිහිපයකට දැන් මේ උඩම් පෙළේ තියෙන විකල්ප කිහිපයකට මුහුණ දීලා තියෙනවා. හරි? ඒ වෙලාවේදී අවිනිශ්චිත, ඒ කියන්නේ අනාගත සිද්ධිය පිළිබඳ අවිනිශ්චිත බවක් ඇති විට තමයි මෙන්න මේ තීරණ නිර්ණායක භාවිතා කරන්නේ. හරි? එතකොට අපි දීලා තියෙන උදාහරණයකට ගියාම මේකෙදි කියන්නේ ABC ආයතනයට ඕන වෙලා තියෙනවා පරිගණක පද්ධතියක් අලුතෙන් පිහිටවන්න. ඒකෙදි යා ඔප්ෂන්ස් තුනක් අඳුරගෙන තියෙනවා. D1, D2, D3. D1 කියන්නේ විශාල පරිගණක පද්ධතියක් බද්දට ගන්න පුළුවන්. නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ පරිගණක පද්ධතියක් බද්දට ගන්න පුළුවන් කුලියට ගන්නවා. නැත්නම් කුඩා ප්‍රමාණයේ පරිගණක පද්ධතියක් බද්දට ගන්නවා. එතකොට විශාල එකට යනවද මධ්‍යම එකට යනවද කුඩා එකට යනවද කියලා තමයි දැන් මේ තීරණය කරන්නේ. ඔගොල්ලෝ රැකියාවකට යනකොට සමාට රැකියා අවස්ථා තුනක් ඔයගලන්ට හම්බ වෙන්න පුළුවන් එක වෙලාවට. තුනක් නෙමෙයි හතරක් හම්බ වෙන්න පුළුවන්. පහක් හම්බ වෙන්න පුළුවන්. වාහනයක් මිලදී ගන්නකොට මොන වගේ වාහනයක්ද මිලදී ගන්නෙ? ඒ වගේ ඔප්ෂන්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒතකොට ඒකෙන් හොඳම එක තමයි තෝරගන්න යන්නේ. ඒතකොට ඒකෙදි ඊට පස්සේ යට ඡේදය තියෙනවා. මේක වැඩි හොලවන්න නැතුව තියාගන්න ඕනේ නේද? හරි. දැන් ස්ටේබල් මේ ෆුල් ස්ක්‍රීන් එකට ගන්න බැලුවේ. හරි. කියව ගන්න පුළුවන් නේ? අකුරු පොඩිද මන්ද? අපිට මේකේ තියෙනවා ඒ තීරණය ලබා ගැනීම සඳහා බලපාන මොකද්ද? සම්බන්ධ අනාගත සිද්ධි කියලා දෙයක් තියෙනවා.
ඒවා බොහෝ විට අවිනිශ්චිත වේ. ඒක නිසා අපිට හරියට ඒක කියන්න බෑ අනාගතේ මොනවද වෙන්නේ කියලා. හරි? එන්නේ අනාගතේ වෙන්න පුළුවන් දෙයට තමයි මෙන්න මේ විශේෂ නමක් තියෙන්නේ ස්වභාව තත්ත්වයක්. state of nature. ස්වභාව තත්ත්ව. නැත්නම් බහුවචනෙන් කියව ස්වභාව තත්ත්වයන් states. එතකොට S එකක් එනවා. state of nature. ස්වභාව තත්ත්වයන් නැති වෙනවා. එතකොට මේකෙදි එවැනි ස්වභාව තත්ත්වයන් දෙකක් හඳුනාගෙන තියෙනවා. ස්වභාව තත්ත්වයන් දෙකක් හඳුනාගෙන තියෙනවා. මොකක්ද ඒ ස්වභාව තත්ත්වයන් දෙක? ඉහළ ගණදුණුකාර පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් අඩු ගණදුණුකාර පිළිගැනීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි පරිගණක පාවිච්චි කරලා සේවයක් දෙන්න යන්නේ බිස්නස් එකකට යන්නේ. ඒතර බිස්නස් එකේදී කස්ටමර් බේස් එක වැඩි අවස්ථාවක් වෙන්නත් පුළුවන්, අඩු අවස්ථාවක් වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියන එක අපි අද දන්නේ නැහැ. මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියන එක අද දන්නේ නැහැ. අද දන්නවා නම් D1ද D2ද D3ද කියන එක අපිට තීරණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට තේරෙනවා නම් ඉතාම ඉහළ ගණදුණුකාර පිළිගැනීමක් එනවා කියලා මම බය නැතුව විශාල පරිගණක පද්ධතියකට යනවා. නමුත් අඩු ගණදුණුකාර පිළිගැනීමක් එනවයි කියලා නම් අපිට නිශ්චිතව තොරතුරු තියෙන්නේ. එහෙනම් විශාලයකට යන එක අපරාධයක්. ඒතර කුඩා පරිගණක පද්ධතියකට තමයි යන්නේ. නමුත් ඒ අවස්ථා දෙක අපි දන්නේ නැහැ. හඳුනගෙන තියෙනවා. නමුත් නිශ්චිතව වෙන්නේ මේකද කියලා අපි දන්නේ නැහැ. හරි? අන්නේ අවස්ථාවේ තමයි දැන් අපි ඉන්නේ. ඒතර ඒ විස්තරය තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ වගුවකට අපි එනවා. මේ වගුවකට අපි නමක් දෙනවා. මෙතන ලියලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා. මොකද්ද? ගෙවුම් වගුව. ගෙවුම් වගුව. pay off table. හරි? ගෙවුම් pay off කියන එක ඒක ටේබල් එකට දාපුවම තමයි pay off table කියන එක එන්නේ. ඒතර ගෙවුම් වගුව කියන්නේ මේ අපිට ගෙවනවා, අපිට සල්ලි හම්බ වෙනවා කියන එක. නැත්නම් අපි කියන ප්‍රතිලාභ කියන එක මේ තියෙන්නේ. හරි? ප්‍රතිලාභ return. හරි? ප්‍රතිලාභය. ඒතර බලන්න මේ ප්‍රතිලාභයේ විස්තර වෙන්නේ ඔයගොල්ලෝ න්‍යාස දන්නවා. පළවෙනි අවුරුද්දේ එහෙමත් ඉගෙන ගත්තනේ න්‍යාස. න්‍යාසයක් විදියට න්‍යාසයක් කියන්නේ පේලි තීරු එකතුවක්. ඒතර මේකේදී ඔයගොල්ලන්ට පේනවා පේලි වලට තියෙන්නේ අර අපි කිව්ව විකල්ප තීරණ. මේ තියෙන විකල්ප තීරණ තමයි පේලි වල තියෙන්නේ. ඒතර විකල්ප තීරණ තුනයි. විශාල එකට යනවද, මධ්‍යම එකට යනවද, කුඩා එකට යනවද. ඒතර මේ තියෙන්නේ ස්වභාව තත්ත්වය, ඒවත් මේ තියෙන අනාගතය. ස්වභාව තත්ත්වයක් අනාගතය. ඒතර ඉහළ පිළිගැනීමක් එන්න පුළුවන්. ඒක තමයි S1 කියලා කියන state of nature නේ. ඒක නිසා S1 state එක, S2 state එක එහෙම දීලා තියෙනවා ඉතින්. සංකේතය ගැන ලොකු ඉතින් කලබල වෙන්න එපා. ඒතර ස්වභාව තත්ත්වයේ ඉහළ වෙන්න පුළුවන්, පහළ නැත්නම් අඩු කියන පැත්තට වෙන්න පුළුවන්. ඒතර බලන්න ලැබිලා තියෙන pay off මේ තියෙන ඇත්තට pay off කියන ආදායම නෙමෙයි. ඇත්තම කියනවනම් මේ තියෙන ලාභය. හරි? පිරිවැයත් අඩු කරලා ලැබෙන ලාභය. මේ පල්ලෙහාත් එක තියෙන ඇත්තට ලියලා මේ තියෙන. ලාභය හෝ ගෙවුම. ලාභය හෝ ගෙවුම. ගෙවුම කියන්නේ මේ අපිට ගෙවනවා කියන එක. මොකක් කියලාද මේ මීනින් එක වෙන්නේ ගෙවුම් කිව්වම අපි ගෙවනවා කියන එක. නමුත් මේ තියෙන ABC ආයතනයට තමයි ලැබෙන්නේ. ආයතනයට තියෙන ලැබීම. එතකොට බලන්න ඉලක්කම් කොහොමද තියෙන්නේ? ඉහළ පිළිගැනීමක් තියෙන අවස්ථාවේදී ඒ කියන්නේ D1 D2 D3 තීරණ අවස්ථා ස්වභාව තත්ත්ව දෙකටත් අදාළ වෙන ඉලක්කම් දීලා තියෙනවා. ඒතකොට නිකමට බලන්නකෝ. විශාල පරිගණක පද්ධතියක් බද්දර ගත්තට පස්සේ ඉහළ පිළිගැනීමක් આવොත් ලක්ෂ 2ක් වගේ ඉහළ එකකට යන්න පුළුවන්. නම විශාල පද්ධතියක් අරන් තියෙනලා අඩු පිළිගැනීමක් આવොත් ඒක ලොස් එකක්. ඒක ඍණ 20 ඇවිල්ලා තියෙනවා. පැහැදිලිනේ? ඒතර අනික් ඉලක්කනෝ නිකන් සාපේක්ෂව සංසන්දනය වෙනවානේ. හරි? සාපේක්ෂව සංසන්දනය වෙනවා. එතකොට මෙන්න මේ වගේ ගෙවුම් වගුවක් අපිට පරිශීලනය කරන්න වෙනවා. ගෙවුම් වගුවක ලක්ෂණ තුනක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි මෙන්න මේ විකල්ප තීරණ. දෙවෙනි ලක්ෂණය තමයි ස්වභාව තත්ත්වය. කියන්නේ අනාගතයේ ඇති වෙන තත්ත්වය. තත්වයන් බහුවචන තත්වයන්. තුන්වෙනි එක තමයි
ඒ දෙන්න හමු වන තැන තියෙන ඒ එක එක කෝෂ නේ පේලි 3යි තීරු 2යි කෝෂ 6ක් එතකොට තියෙනවා සෙල්ස්. ඒ කෝෂ 6ට අදාළව ගෙවුම් වගයක්. මේක තමයි අංක 3 ලක්ෂණ. හරි අංක 3 ලක්ෂණ. ඒතර මේ වෙනි ගෙවුම් වගුවක් එක තමයි අපිට ඉස්සරහට ගනුදෙනු කරන්න වෙන්නේ. ගනුදෙනු කරනවා කියන්නේ විභාගයේ ගනුදෙනු කරන්න වෙන්නේ. ඒ වගේම මේ ගෙවුම් වගුවක pay off table එක තව වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ඒ දේ තමයි දැන් මේ උදාහරණයේදී පේලි වලට තමයි දාලා තියෙන්නේ විකල්ප තීරණ. ඒ අනුව තීරු වලට ඇවිල්ලා තියෙන්නේ අනාගත තත්ත්වය. නමුත් ඒක සම්මතයක් නෙමෙයි. ස්ටෑන්ඩඩ් එකක් නෙමෙයි. සමහර වෙලාවට පේලි වලට වැටෙන්නේ අනාගත තත්ත්වය. තීරු වලට වැටෙන්නේ එතකොට විකල්ප තීරණ. හරි? ඒ නිසා හොඳට මේ විභාගයේදී බලන්න ඕනේ කොතනද තියෙන්නේ විකල්ප තීරණ කොතනද තියෙන්නේ අනාගත අවස්ථාව කියලා. හරි? ඒක මාරු වෙලා තියෙන්න පුළුවන්. හරි? ඔයගලගේ එක්සෑම් එකේදී මම නිරීක්ෂණය කළා ඒවා අවුරුද්දෙන් අවුරුද්ද ඒවා ඒක මාරු වෙන ස්ටෑන්ඩඩ් එකක් නැහැ. හරි? ස්ටෑන්ඩඩ් එකක් නැහැ. ඒක නිසා ඒකත් හොඳ මතකයට තියාගෙන තමයි යන්න ඕනේ. හරි? අපි පොතේ සටහනට තව ඉස්සරහට එන්නේ. මේ ගැන පොඩි නෝට් එකත් මේ හෑන්ඩ් අවුට් එකත් එක්ක කතා කරලා සටහනට ආවම වඩා ලේසි. හරි? right. ඊට පස්සේ තියෙනවා මෙන්න තීරණ ගැනීමේ අවස්ථා වර්ග. මම මේක අර කලින් ඔයගලන්ට මගේ අකුරෙන් මම ලියලා පෙන්නනවා. තීරණ ගැනීමේ අවස්ථා රඳා පවතින්නේ මොකක් මතද? තීරණ ගැනීමේ අවස්ථා රඳා පවතින්නේ ස්වභාව තත්ත්වයන් පිළිබඳව තියෙන දැනුම පදනම් කරගෙන. ඒ අනුව තමයි අවස්ථා දෙකක් තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? නිශ්චිත ස්වභාව තත්ත්වයට තීරණ ගැනීම එකක්. අනික තමයි අවිනිශ්චිත තත්ත්වයට තීරණ ගැනීම. ස්වභාව තත්ත්වයේ නිශ්චිතවම දන්නවනම් එතනදී ඒ වැඩේ හරිම ලේසි. අලුතෙන් තියරි මුකුත් ඕන වෙන්නේ නැහැ. නමුත් අනාගත තත්ත්වය කියන්නේ මෙතන නිශ්චිතව දන්නා නොදන්නා කෙනෙකුට මෙහෙමයි. දැන් කලින් ගාන බලන්න කලින් ගානේ S1 S2 කියලා අනාගත අවස්ථා දෙකක් තිබුණා. ඒ කියන්නේ අනාගත අවස්ථා මොනවද කියලා හඳුනාගෙන තියෙනවා. වෙන්නේ මොනවද කියලා තමයි පූර්ව ලෙස කියන්න බැරි. දැන් ක්‍රිකට් තරගයක් හිතන්නකෝ. හරි? ක්‍රිකට් තරගය තාම ටොස් එක දාලත් නැහැ. ටොස් එක දාන්නත් තව පැයක් විතර තියෙනවා. හරි? කාල ගුණ තත්ත්වය බොහොම හොඳයි. වැස්සකින් බාධා වෙන්න කිසිම හේතුවක් නැහැ. හරි? ඒ වගේ අතරමැද මැච් එක නතර වෙන්න කිසිම හේතුවක් නැහැ. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ බොහොම නිරෝගීව ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කියලා හිතන්න. එතකොට තරගයේ අවසාන ප්‍රතිඵලය මොන වගේ වෙන්න පුළුවන්? ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න පුළුවන්, ඉන්දියාව ජයග්‍රහණය කරන්න පුළුවන්, ජය පරාජයෙන් තොරව අවසන් වෙන්න පුළුවන්. යම් කිසි හේතුවකින් තරගයේ කල් දමන්න පුළුවන්, තරගය අවලංගු කරන්න පුළුවන්. මොනවා හරි හේතු නිසානේ. හරි? එහෙම කියලා හිතන්නකො. හරි? එතකොට ඒවා අපි අඳුරගෙන තියෙනවා. එතකොට අඳුරගෙන තිබුණාට වෙන්නේ මොකද්ද කියලා තමයි කියන්න බෑ. හරි? එතකොට අවිනිශ්චිතත්වය කියන්නේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියන එක නෙමෙයි. වෙන්න පුළුවන් අවස්ථා අඳුරගෙන තියෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලායි දන්නේ නැහැ. හරි? අවිනිශ්චිත කියන එකේ තේරුම ඒකයි. හරි? අවස්ථාවන් අඳුරගෙන තිබුණාට අපි කියන්නේ 100%ක් විශ්වාසයෙන්. සාමාන්‍ය විවහාරය කියන්නේ ටක්කෙට කියලා. කෙස් ගහට හරියටම කියන්න බෑ වෙන්නේ මොකද්ද කියලා. හරි? ඒක තමයි අවිනිශ්චිතත්වයට තීරණ ගැනීම අවස්ථාව වෙන්නේ. හරි? එතකොට ඒ අවිනිශ්චිතත්වයට තීරණ ගැනීම වලත් අවස්ථා දෙකක් තියෙනවා. මම මේක නෝට් එකට එනවා ඔයගොල්ලන්ගේ. ඒ අවස්ථා දෙක තමයි ඒ ස්වභාව තත්ත්වයන් වල. හරි? මේ තියෙන ස්වභාව තත්ත්වය කියලා ලියලා තියෙනවනේ. මේ ස්වභාව තත්ත්වය ඇතිවීමේ හැකියාව අපි කියන්නේ ඒකට සම්භාවිතාවේනේ. සම්භාවිතාවේ නොදන්නා අවස්ථාවක් තියෙනවා. සම්භාවිතාවය දන්නා අවස්ථාවක් තියෙනවා. නිකන් හිතන්නකෝ. නිකන් හිතන්න මේ. දැන් ඉන්දියාවයි ලංකාවයි. අපි කියනවා
අපි ලාංකිකයට අපි කියන ලංකාව දිනනවා ෂුවර් ලංකාව දිනනවා හරි ලංකාව දිනනවා කියලා කියනවා ඊට පස්සේ අහන්න පුළුවන් හරි ලංකාව දිනනවා ලංකාව දිනන්න තියෙන chance එක කොච්චරද හරි chance එක කොච්චරද එයා කියන chance එක මන් දන්නේ හැකියාව සම්භාවිතාව මන් දන්නේ හැබැයි ලංකාව දිනනවා හරි ලංකාව දිනනවා අන්න එහෙම කියන වෙලාවල් තියෙනවා අන්න ඒක තමයි සම්භාවිතාවේ නොදන්න අවස්ථාව නමුත් සමහර වෙලාවට අපි කියනවා මට 95ක් ෂුවර් ලංකාව දිනනවා හරි 95ක් ෂුවර් ලංකාව දිනනවා ඒ සම්භාවිතාවේ දන්න අවස්ථාව පැහැදිලිනේ දැන් ඔයගොල්ලෝ මේ YouTube හරි Google ගිහලා හරි මැච් එකේ අප්ඩේට් එකක් බලනකොට මේ probability bar එකක් දානවානේ probability bar එක ලංකාවයි ඉන්දියාවයි දිනන්න තියෙන possibility එක draw වෙන්නත් එක්ක නේ මේ මැච් එකේ තත්ත්ව අනුව ඒගොල්ලෝ එහෙම දෙයක් අප්ඩේට් කරනවා එන්නේ සම්භාවිතාවේ දන්න එක තමයි දෙවෙනි අවස්ථාවේ ඒතර ඒකෙත් පළවෙනි අවස්ථාව තමයි සම්භාවිතාව භාවිතා නොකර තීරණ ගැනීම කියන්නේ දැන් හුඟක් දුරට අපිට යන්න බෑ පොතට යමු පොතේ සටහනක් එක තමයි ඊළඟ කතිකාව යන්නේ හරි පොතේ සටහනක් එක තමයි ඊළඟට කතිකාව යන්නේ මේ ලියලා තියෙන්නේ අන්නේ අවස්ථාව හරි මම වෙනම උදාහරණයක් මෙතනට ගත්තා අවිනිශ්චිත තත්ත්වයටතේ තීරණ ගැනීම හරි ඒතර ඒකේ අවස්ථා දෙකක් තියෙනවා අයන්න ආයන්න සම්භාවිතාවේ නොදන්න අවස්ථාවත් සම්භාවිතාවේ දන්න අවස්ථාව ඊට ප්‍රථමයෙන් තමයි අනාගතේ නිශ්චිතවම තොරතුරු දන්නවාද නැද්ද කියන එක එන්නේ අපි එන පොතේ සටහනට එමු මේ කරුණුත් පාවිච්චි වෙනවා හරි එහෙනම් ඊළඟ මාතෘකාව තමයි අලුත් පිටුවකින් ලියන්න අද දිනය ඔක්තෝබර් 17 ඔක්තෝබර් 17 සවස කීයද කියලා ලියන්න නේ එතකොට සවස කීයද කියලා ලියන්න කිව්වේ සමහරවිට ඔයගලන්ට වීඩියෝ එකක් ආයි ඉල්ල ගන්න උනොත් සිප්පින් එකෙන් මෙන්න මේ දවසේ මේ වෙලාවේ ගියේ කියලා යශෝදක්කට කතා කරන්න පුළුවන් සමහරට එහෙම උදව් ගන්න පුළුවන් සිප්පින් එකෙන් හරි හරි එහෙනම් මාතෘකාව තමයි අවිනිශ්චිත තත්ත්වය යටතේ තීරණ ගැනීම අවිනිශ්චිත තත්ත්වය යටතේ තීරණ ගැනීම decision making under uncertainty decision making under uncertainty අවිනිශ්චිත තත්ත්වය යටතේ තීරණ ගැනීම එනම් අනාගතයේදී ඇතිවන තත්ත්වය එනම් අනාගතයේදී ඇතිවන තත්ත්වය ඒකට තමයි states of nature තත්ත්වයන් කියලා ලියන්නේ නෑ තත්ත්වය කියලා ලියමු හරි තත්ත්වය state of nature නිසකවම නොදන්නා විට තීරණ ගැනීමයි නිසකවම නොදන්නා විට තීරණ ගැනීමයි අනාගතයේදී ඇතිවන තත්ත්වය නිශ්චිතවම දන්නේ නම් අනාගතයේදී ඇතිවන තත්ත්වය නිශ්චිතවම දන්නේ නම් කමා අද දවසේදී තීරණය ලබා ගැනීම සඳහා අද දවසේදී තීරණය ලබා ගැනීම සඳහා අද දවසේදී තීරණය ලබා ගැනීම සඳහා විශේෂ වූ තීරණ නිර්ණායකයන් අවශ්‍ය නොවේ
විශේෂ වූ තීරණ නිර්ණායකයන් අවශ්‍ය නොවේ. සියයට 100ක් නිශ්චිතවම සිදුවන අනාගත අවස්ථාවට ගැලපෙන පරිදි 100% නිශ්චිතවම සිදුවන අනාගත අවස්ථාවට ගැලපෙන පරිදි අද තීරණය ලබාගත හැකියි. අද තීරණය ලබාගත හැකියි. right. ඊළඟ පේලියෙන් තරුවක් දාලා ලියන්න. ඊළඟ පේලියෙන් තරුවක් දාලා ලියන්න. මාතෘකාවක් ඉදිරියට ලියන්න. හරි. තරුවක් දාලා මාතෘකාව ලියන්න. අනාගත තත්වයන් නිශ්චිතවම නොදන්නා විට අනාගත තත්වයන් නිශ්චිතවම නොදන්නා විට තීරණ ගැනීම යන්න අවස්ථා දෙකක් ගනී. අවස්ථා දෙකක් ගනී. අවස්ථා දෙකක් ගනී. එනම් අයන්න අවස්ථාව අනාගත තත්ත්ව ඇතිවීමේ සම්භාවිතාවය නොදන්නා විට මේ ලියලා තියෙන විදිහමයි අනාගත ස්වභාව තත්ත්ව ඇතිවීමේ සම්භාවිතාවය නොදන්නා විට ඊට පස්සේ ආයන්න අනාගත ස්වභාව තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාවය දන්නා විට එතන රතු පෑනකින් අන්ඩර්ලයින් කරන්න හෝ මාකරකින් හයිලයිට් කරගන්න සම්භාවිතාවය නොදන්නා විට කියපු එකත් සම්භාවිතාවය දන්නා විට කියපු වචන දෙක. ඒකෙදි නොදන්නා දන්නා කියන එක තමයි වැදගත් වෙන්නේ. තර මෙවැනි ගැටලුවක තියෙන පොදු ලක්ෂණය තමයි විකල්ප තීරණ අතරතුරින් නැත්නම් අපි කියන වරණ කියලා කියනවා ඔප්ෂන්ස් නේ බහුවරණ කියලා කියන්නේ වරණ ඔප්ෂන්ස් අතරතුරින් හොඳම ඔප්ෂන් එක තෝරාගෙන හරි අපි ආයනට එන්න කලින් ලියමු ඊළඟ තරුවක් දාලා මෙවැනි ගැටලුවක දැකිය හැකි පොදු ලක්ෂණය වනුයේ මෙවැනි ගැටලුවක දැකිය හැකි පොදු ලක්ෂණය වනුයේ විකල්ප තීරණ decision alternatives විකල්ප තීරණ decision alternatives හෙවත් තේරීම් ඇලයිරක් වරණ තේරීම් ඇලයිරක් වරණ ඔප්ෂන් කිහිපයක් ඇති විට හොඳම තීරණය හඳුනා ගැනීමයි. හොඳම තීරණය හඳුනා ගැනීම. හරි. එහෙනම් අපි මේකට උදාහරණයක් ලියමු. ඊට පස්සේ අපි ආයන්නට එමු. හරි. උදාහරණ කියන්නේ උදාහරණ 1.
මේක බලාගෙන ලියා ගන්න. පොතට ගමු මේක. විනාඩියයිනේ යන්නේ. ටක් ගාලා ලියා ගන්න. උදාහරණයක. නිවාස ඉදිකිරීමේ සමාගමක් කුඩා කමාවක් දාන්න එතන ඇත්තටම. කුඩා කමා මධ්‍යම හා විශාල යන වර්ගයන්ගේ නිවාස ඉදිකිරීම පිළිබඳව සලකා බලයි. නිවාස සඳහා ඇතිවන අනාගත ඉල්ලුම අඩු කමා මධ්‍යම සහ වැඩි ලෙස අවස්ථා තුනකින් දක්වා ඇත. හඳුනාගෙන ඇත. එක් එක් ඉල්ලුම් තත්ත්වයේ යටතේ සහ කියන එකක් දාන්න කාකපාදයක් දාලා දැන් ඔයගොල්ලෝ ලියනකොට කාකපාදයක් දාන්න එපා. සමහරවිට මේක බලාගෙන ලියද්දි කාකපාදයක් දාලත් ලියනවා. නමුත් ඔයගොල්ලෝ එක දිගට ලියන්න දැන් එක් එක් ඉල්ලුම් තත්ත්වයේ යටතේ සහ එක් එක් නිවාස වර්ගය සඳහා ලබාගත හැකියයි හැකිවීමයි නෙමෙයි හැකියයි අපේක්ෂා කරන ප්‍රතිලාභයන් රුපියල් මිලියන වලින් පහත පරිදි ඇස්තමේන්තු කර ඇත. පහත පරිදි ඇස්තමේන්තු කර ඇත. හරි. එහෙනම් ටේබල් එක දාගන්න. ලියලා ඉවරයි. එහෙමනම් අපි අයන්න අවස්ථාවට එමු. අයන්න මොකද අයන්න අවස්ථාව උනේ අනාගත ස්වභාව තත්ත්වය ඇතිවීමේ සම්භාවිතාවය නොදන්නා විට තීරණ ගැනීම. අනාගත ස්වභාව තත්ත්ව බහුවචන තමයි ඇත්තටම ඇතිවීමේ සම්භාවිතාවය නොදන්නා විට තීරණ ගැනීම. හරි. ඒ කියන්නේ අනාගතයේ ඇති වෙන්න පුළුවන් තත්ත්වය මොකක්ද කියලා අඳුරගෙන තිබුණා. ඒක ඇතිවීමේ සම්භාවිතාවය දන්නේ නැහැ කියන එක. හරි. එහෙනම් අපි උදාහරණයට ගැලපෙන්නෙම ලිව්වොත් එනම් නිවාස වර්ගය සඳහා නිවාස වර්ග සඳහා අනාගත ඉල්ලුම නිවාස වර්ග සඳහා අනාගත ඉල්ලුම අඩුකමා මධ්‍යම සහ වැඩි ලෙස හඳුනාගෙන ඇති වුවත් අඩුකමා මධ්‍යම හා වැඩි ලෙස හඳුනාගෙන ඇති වුවත් එම අනාගත ඉල්ලුම් තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවය එම අනාගත ඉල්ලුම් තත්ත්වයන් ඇතිවීමේ සම්භාවිතාවය නොදන්නා බවයි.
එතකොට පාවිච්චි කරන තීරණ නිර්ණායක කිහිපයක් තියෙනවා. ඒක තමයි ඊළඟට කියන්න යන්නේ. එහෙනම් තරු දෙකක් දාලා ලියන්න. මේක තමයි විභාගෙදී අහන්නේ. තරු දෙකක් දාලා ලියන්න. මෙහිදී භාවිතා කරන තීරණ නිර්ණායක. මෙහිදී භාවිතා කරන තීරණ නිර්ණායක. ගහන්න ඉරා. මෙහිදී භාවිතා කරන තීරණ නිර්ණායක. එන සටහන් ලියන්න පුළුවන්. තීරණ නිර්ණායක criterions decision criterion තුනකි. ඊට වඩාත් තියෙනවා ඔයගලන් සිලබස් එකේ තියෙන තුනක්. පහක් වගේ අඳුර ගන්න පුළුවන් මේන්ලි කතා කරන. නමුත් ඔයගලන් සිලබස් එකේ තුනයි තියෙන්නේ. මම ඒව රෝම ඉලක්කම් දාන්නම්. 1 උපරිම උපරි නිර්ණායකය. උපරිම උපරි නිර්ණායකය. උපරි කියලා කියනවා මම යන්න නැතුව. ඉතින් ඒ වගේ ලියන වෙලාව තියෙනවා. උපරි නිර්ණායක නැත්නම් උපරිම උපරි නිර්ණායකය. හරි. එතකොට මේක ලියන්නේ අපි maximax කියලා තමයි ලියන්නේ. maximax criteria. max කියලා කියන i කියන එක නැතුව ඒකේ short form නේ. maximum කියන එකනේ. ඒතර max කියන ලියලා වෙලාවලුත් තියෙනවා, i දාන වෙලාවලුත් තියෙනවා. maximax. දෙවෙනි එක උපරිම අවම නිර්ණායකය. උපරිම අවම නිර්ණායකය. ඒතර ඒක maximin. maximin කියලා කියන්න පුළුවන්, නැත්නම් maximin. තුන්වෙනි එක ඔය වචන මාරු වෙන එක තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ එක අවම උපරිම නිර්ණායකය. ඒකට නම් කිහිපයක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි මම මේ ලියලා තියෙන්නේ. අවම උපරිම නිර්ණායකය. එහෙමනම් ඒක මොකද්ද? මිනි මැක්ස්. මේකට තවත් වචන තියෙනවා. අවම උපරිම පසුතැවීම නිර්ණායකය. අවම උපරිම පසුතැවීම නිර්ණායකය කියන්නේ මින් ඩෑෂ් එකක් දාමු. දැන් මෙතනත් ඩෑෂ් එකක් දාන්න මෙතන. හරි. අවම පොඩි ඩෑෂ් එකක් දාලා උපරිම පසුතැවීම. ඒතර මිනි මැක්ස් රිග්‍රෙට්. කනගාටු වෙනවා කියන්නේ රිග්‍රෙට් කියන එකනේ. ක්‍රයිටීරියා. ඔය පසුතැවීම කියන එකට තවත් වචන තියෙනවා පාවිච්චි කරන සිංහල වචන. පසුතැවෙනවා කියන්නේ සන්තාප වෙනවා කියලා කියනවා. ඒතර විභාගෙදී ওই වචනක් තියෙනවා. මේකට සන්තාප කියන එකත් පාවිච්චි කරනවා. හරි. පසුතැවීමට සන්තාප කියලා කියනවා. තව කියනවා ප්‍රතිපායන කියලා කියනවා. මට මෙතන යට ඉඩ නැහැ. ඔයගොල්ලෝ එතනට ලියා ගන්න එක. ප්‍රතිපායන. සමාන වචන දැනගන්න ඕනේ. මොකද විභාගෙදී එන වචනේ මම ලියලා තිබ්බේ නැත්නම් එහෙම ඔයගොල්ලෝ අමාරු වැටෙනවා. මං කලේ නෑ වෙනවනේ ඇත්තට එතකොට. හරි. ඒතර අවම උපරිම පසුතැවීම අවම උපරිම සන්තාප අවම උපරිම ප්‍රතිපායන ඒ වගේ නම් තියෙනවා. හරි. එහෙනම් මේ තුනෙන් කියවෙන්නේ මොකද්ද කියන එක බලමු. හරි. ඇහුවොත් විභාගෙට මේ වහනවා. මේකෙන් ප්‍රශ්නයක් ආවොත් විභාගෙට අනිවාර්යයෙන්ම මේ ක්‍රයිටීරියන් තුන හෝ දෙකක් හරි එකක් හරි අහනවම තමයි. හරි. එහෙනම් අපි බලමු කොහොමද මේ ක්‍රයිටීරියා එක පාවිච්චි කරන්න කියලා අපි ළඟ තියෙන ගැටලුවට. අපි ළඟ තියෙන ගාන තමයි මෙන්න මේ. නිවාස ගැටලුවනේ. හරි. මෙන්න මේ ගාන සඳහා කොහොමද ඒක
පාවිච්චි කරන්න කියලා බලමු. හරි? පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ තියෙන ටික මම අමතක කරනවා. හරි? මේ ටික දැන් මගේ කතාවට නෑ. ඒක දිහා බලන්න යන්න ඕනේ නෑ. හරි? ටේබල් එක විතරක් ගත්තාම හරි. හරි? එහෙනම් අපි රෝම ඉලක්ක අංක 1ට එමු. මොකද රෝම ඉලක්ක අංක 1 උපරි නිර්ණායකය. උපරිම නිර්ණායකය. උපරිම නිර්ණායකය. මැක්ස්. හරීම ලේසි මේක. හරීම ලේසි. ඉගෙන ගත්තට පස්සේ හරීම ලේසි. මේකේ ස්ටෙප්ස් දෙකකින් තමයි කරන්නේ. ඒ ස්ටෙප්ස් දෙක තමයි මේකේ වචනේ තේරුම මොකද්ද? උපරිමයන්ගේ උපරිමය කියන එක. හරි? ඒතර මොන උපරිමයේද මුලින් ගන්න? කොයි වචන දෙකත් එක තමයි. නෝ මේක හැමතිස්සෙම කියවන්නේ පිටිපස්සේ ඉඳලා. මේ උපරිමය තමයි අංක 1, මේ උපරිමය තමයි අංක 2. ඒක පිටිපස්සේ ඉඳලා තමයි කියවන්නේ. රතුපැනකින් නෝට් කරගන්න. හරි? මේක අංක 1, මේක අංක 2. හරි? එහෙනම් මේකේ තේරුම තමයි එනම් උපරිමයන්ගේ උපරිමේ යන්නයි. අපි එහෙමනේ වෙන්න ඕනේ නේද? අපි දක්ෂයන්ගේ දක්ෂයෝ වෙන්න ඕනේ. ඒකනේ අපිට පොඩි කාලේ ඉඳලා උගන්වන්නේ. හැබැයි ඉතින් පරාජය වුණාම ඒක දරා ගන්න හැකියාවත් උගන්වන්න ඕනේ එකම අපිට උගන්වන උපරිමයන්ගේ උපරිමයක් වෙන්න. දක්ෂයන්ගෙන් දක්ෂයෙක් වෙන්න. මේ දක්ෂයන්ගෙන් දක්ෂයෙක් වෙන්න. අන්නේ නිර්ණායකය තමයි මේ තියෙන්නේ. උපරිමයන්ගේ උපරිමය කියන එක. එහෙනම් මෙතන පියවර දෙකක් අනුගමනය කරනවා. හරි? පියවර දෙකක් අනුගමනය කරනවා. එක පියවර. හරි? එක පියවර. එක පියවර. එක පියවර තමයි මොකද්ද? අපි යනවා pay off table එකට. ඒ pay off table එකේ උඩ දීලා තියෙන එක තමයි pay off table එකේ ගෙවුම් වගුවේ වෙන වෙනම තීරණ අවස්ථා තුනක් තියෙනවා. අපි බලනවා එක් එක් විකල්ප තීරණය තුල තියෙන මොකද්ද මේ පළවෙනි අංකේ උපරිම අගය. එහෙනම් එක පියවර තමයි එක් එක් විකල්ප තීරණය තුල ඇති වැඩිම අගය හඳුනා ගන්න. එක් එක් විකල්ප තීරණය තුල තියෙන වැඩිම අගය හඳුනා ගන්න. දැන් මම මේ ටික අයින් කරන්නම්. පළවෙනි පියවර ඕකයි. එක් එක් විකල්ප තීරණය තුල තියෙන වැඩිම අගය හඳුනා ගන්න. දැන් ටේබල් එක ඕක ළඟ තියෙන ආයේ ටේබල් එක ලොකුවට අඳින්න ඕනේ නැහැ. හරි? අපි මෙහෙම ලියනවා. අපි මොකද කරන්නේ? කුඩා කියන එකේ ආවොත් කුඩා කියන එකේ ආවොත් මොකද්ද වැඩිම අගය? 500. මෙතනින් එන 500. මධ්‍යම කියන එකෙන් ආවොත් මොකද ඉලක්කම? වැඩිම ඉලක්කම. හොඳට බලන්න ඕනේ සමහරට මිස් වෙන්න පුළුවන් 700. ඊට පස්සේ විශාල කියන එකෙන් ආවොත් මොකද වැඩිම ඉලක්කම? 900. දැන් ඔයගොල්ලන්ට වෙන ඒ ඉලක්කම් තුනම ඇවිල්ලා තියෙන්නේ මම ඔය නිල් පාටින් රවුම් කරපු රවුම් තුනම තියෙන්නේ වැඩි ඉල්ලුම් අවස්ථාවේ. නමුත් ඒක එහෙම විය යුතු නැහැ. හරි? කොයිලාදී අපිට කියන්න බෑ ඉහළ ඉල්ලුම ලැබෙන අවස්ථාවේ තමයි වැඩිම ප්‍රතිලාභය තියෙන්නේ කියලා. ඒක එහෙම නොවෙන්න පුළුවන්. මධ්‍යම ඉල්ලුම තියෙන වෙලාවේදී ඉහළම ප්‍රතිලාභය එන්න පුළුවන්. මොකද ප්‍රතිලාභය කියලා කියන ලාභය ඒකට ආදායම පිරිවැය දෙකම එනවා. ඒතර වැඩි ඉල්ලුමක් තියෙනකොට වැඩි ආදායමක් ආවට ඒ වගේම පිරිවැයත් වැඩි. ඒතර ඒකේ අඩු කිරීම ගත්තාම ඊට වඩා ලොකු වෙනසක් ලොකු අඩු කිරීම ඉලක්කමක් මධ්‍යම අවස්ථාවේ එන්න පුළුවන්. ඒ නිසා වැරදි විදියට හිතන්න එපා. මේ වැඩි අවස්ථාවේ ඉලක්කම් තුන තමයි ඔය තෝරගෙන තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි.
වෙන වෙනම කුඩා නිවාස වලින් ගියා වැඩිම ඉලක්කම, මධ්‍යම නිවාස වලින් ගියා වැඩිම ඉලක්කම, විශාල නිවාස වලින් ගියා වැඩිම ඉලක්කම. ඕක තමයි පියවර 1. ඊට පස්සේ එනවා පියවර 2ට. පියවර 2. ඒතර මොකද පියවර 2 කියන්නේ? දැන් ඔය අර අංක 1 කියලා කිව්ව උපරිමය තමයි ඔය අඳුරගෙන තියෙන්නේ. එහෙනම් ඒ උපරිමයන්ගෙත් උපරිමයට යනවා. එහෙනම් පියවර 2 වෙන්නේ මොකද්ද? ලැබී ඇති අගයන් අතරතුර ඇති වැඩිම අගයට අදාළ තීරණය ප්‍රකාශ කරන්න. මගේ අකුරු නම් පැහැදිලි නැතිවද මම නමුත් හඬ තියෙනවානේ හඬෙන් ගන්න. පියවර 2 ලැබී ඇති අගයන් අතරතුර ඇති වැඩිම අගයට අදාළ තීරණය ප්‍රකාශ කරන්න. තර නැවත වතාවක් ලියන්න උවමනාවක් නැහැ. මේ උඩ තියෙන එක දිහා බැලුවාම අපිට පේනවා කවුද සුපර්ස්ටාර් කියලා. 3 දෙනාගෙන් කාවත් තෝරගන්න. 900. නේ එන එතනට තරුවක් දාන්න. එහෙනම් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් තීරණය මොකද්ද තීරණය? තීරණය මොකද්ද? විශාල නිවාස ඉදි කරන්න. විශාල නිවාස ඉදි කරන්න. ඒතර ඔයගොල්ලෝ තරුව දාලා තියාගන්න ඕනේ තෝරගත්ත කියන එකට. හරි. විශාල නිවාස ඉදි කරන්න. පැහැදිලිනේ? විශාල නිවාස ඉදි කරන්න. ඕක තමයි තීරණය වෙන්නේ. ඒතර ලැබෙන ඉලක්කම කීයද වෙන්නේ? විශාල නිවාස ඉදි කළොත් අනිවාර්යයෙන්ම 900ක් එනවාද? එහෙම කියන්න බෑ. විශාල නිවාස ඉදි කළා කියලා අනිවාර්යයෙන්ම 900 එනවා කියලා කියන්න බෑ. විශාල නිවාස ඉදි කළාම මොකද්ද? අඩු ඉල්ලුමක් නම් තියෙන්නේ පාඩුවක් සිද්ධ වෙන්නේ. මධ්‍යම ඉල්ලුමක් නම් තියෙන්නේ 300ක් මිලියන 300ක් හම්බ වෙනවා. ඉහළ ඉල්ලුමක් આવොත් තමයි මේ අපි ලියාගත්ත 900 කියන ඉලක්කම එන්නේ. පැහැදිලිනේ? ලියාගත්ත 900 කියන එක එන්නේ. ඒ නිසා 900න් තීරණය ගත්තට 900ම එනවායි කියලා කියන්න බෑ. විශාල නිවාසවලදී 300ක පාඩුවක් වෙන්නත් පුළුවන් 300ක ලාභයක් එන්නත් පුළුවන් 900ක ලාභයක් එන්නත් පුළුවන්. පැහැදිලි නේද? හරි එහෙනම් ඊළඟ රුලෙන් පුංචි තරුවක් දාලා ලියන්න මේ තීරණය යටතේමයි තරුවක් දාලා ලියන්න එවිට ලැබෙන ප්‍රතිලාභයන් මිලියන එවිට ලැබෙන ප්‍රතිලාභයන් මිලියන රුපියල් මිලියන නේ රූ මිලියන ඍණ 300 හෝ ධන 300 හෝ 900 වේ. එතකොට 900ම එනවා කියලා කියන්න බෑ. හරි පහසුයි නේද? අමාරු නෑ. හරිම පහසුයි තීරණ. හරි. එහෙනම් ඔය තියෙන උපරි නිර්ණායකය. වැඩිමාගයන්ගේ වැඩිමාගය. උපරිමයන්ගේ උපරිමය කියන. ඒ කියන්නේ මේ තීරණේ නිකන් හරි මේ අපි කියන වෙන ධනාත්මක තීරණයක් නේ. ඒ කියන්නේ වැඩිමේවත් වැඩිමේවට යනවා කියන එන ධනාත්මක චින්තනය. හරි? එන ධනාත්මක චින්තනය. ඒ ධනාත්මක චින්තනේ මේ ඒ කියන්නේ මෙයා අර අපි කියන්නේ කඩාගෙන යන තීරණයක් ගන්න. කඩාගෙන කියන්නේ මෙයා අර රිස්ක් එක ගන්න කැමති කෙනෙක්. හරි? රිස්ක් එක ගන්න කැමති. ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නේ ස්පිනර් කෙනෙක් බෝල් කරන්න. විකට් කීපර් ඉන්නවා විකට් එක ගිලින්න වගේ ළඟ බලාගෙන. හරි? නමුත් ඉස්සරහට පැනලා ගහනවා. ඉස්සරහට පැනලා ගහනවා. අවදානම අරගෙන. බෝලි මිස් වුණොත් අනිවාර්යෙන් ස්ටම්ප් වෙනවා. නමුත් එයා අවදානම අරගෙන සෙල්ලම් කරනවා. හරි? ඒ කියන්නේ මේ ධනාත්මකව හිතනවා මට මේකට අනිවාර්යෙන් ගහන්න පුළුවන් කියලා. ඒ වගේ චින්තනයක් තමයි මෙතන තියෙන්නේ. හරි? හැබැයි මිස් වුණොත් මොකද වෙන්නේ? මිස් වුණොත් පාඩු වෙලා තමයි නතර වෙන්නේ. 900 ඔළුවේ තියාගෙන තීරණය ගන්නවා. හැබැයි මිස් වුණොත්
අඩු ඉල්ලුමක් ආවොත් පාඩුයි. යන්තම් ගොඩ යන්න පුළුවන් මධ්‍යම ආවොත් නේ 900 නැතත් මධ්‍යම ආවොත් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා මේක ධනාත්මකයි. ධනාත්මක චින්තනයේ අවදානම වැඩි. නේ ඉස්සරහට පැනලා ගහනවා. right. අපි ඒක වෙනම පස්සේ ලියන සටහනක. එන අංක 2 මොකද අංක 2 උපරිම අවම නිර්ණායකය. උපරිම අවම නිර්ණායකය. උපරිම අවම නිර්ණායකය. උපරිම අවම පොඩි ඩෑෂ් එකක් දැම්මට කමන්නේ මේ විදිහට හරි නිර්ණායකය. හරි. ඒතර මේකෙදි අංක 1 වෙන්නේ මේක තමයි අංක 1. මේක අංක 2. ඔයගොල්ලෝ ඉස්සරහා ලියාගත්තට කමන්නේ ඔයගොල්ලන්ගේ වචනේ මොකද්ද? පිටුපස සිට තමයි කියවන්නේ. දකුණේ ඉඳලා වමට කියවන්නේ. අන්න එහෙම ලියන්න. දකුණේ සිට වමට කියවයි කියලා ලියන්න. උපරිම කියනකොට ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. කොහොමත් උපරිමනේ වචන දෙක. මේකෙදි වැදගත් වෙනස් වචන දෙකක් එක තියෙන තැන එක දෙක තියෙන තැන දෙක. දකුණ සිට වමට කියවයි කියලා ලියන්න. එහෙනම් මේකේ තේරුම තමයි එනම් මොකද්ද? අවමයන්ගේ උපරිමය යන්නයි. අවමයන්ගේ උපරිමය යන්නයි. එහෙනම් මුලින්ම අඳුර ගන්න ඕනේ අඩු මාගයන් ඊට පස්සේ වැඩි මාගයන්. දැන් ඔයගොල්ලන් යන මාවත ටික ටික එලිපෙහෙලි වෙනවනේ. එලිපෙහෙලි වෙනවා. අවමයන්ගේ උපරිමය යන්නයි. එහෙනම් පළවෙනි පියවර අවමය, දෙවන පියවර උපරිමය. නේ? පළවෙනි පියවර අවමය, දෙවෙනි පියවර උපරිමය. හරි. අපි එන ලියමුද සටහන? එහෙනම් පියවර 1 පියවර 1. මොකද පළවෙනි පියවර? එක් එක් විකල්ප තීරණ යටතේ ඇති අඩුතමාගේ හඳුනා ගන්න. එක් එක් විකල්ප තීරණ යටතේ ඇති අඩුතමාගේ හඳුනා ගන්න. එක් එක් විකල්ප තීරණ යටතේ ඇති අඩුතමාගේ හඳුනා ගන්න. එහෙනම් විකල්ප තීරණ බලන්න. කුඩා, මධ්‍යම, විශාල. කුඩාවල අඩුමගේ කීයද? බලන්න 300යි. මධ්‍යවල අඩුමගේ 100යි. විශාලවල අඩුමගේ ඍණ 300යි. හැබැයි වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. ඒක වම් පැත්තෙන් එනවා කියලා. අපි ඊළඟ ගානකදී බලන්න පුළුවන් ඕක මික්ස් වෙලා එනවා. හරි. සමහරලාට අඩුම ප්‍රතිලාභ එනවා මධ්‍යම අවස්ථාවල. එහෙම වෙන්නත් පුළුවන්. මර මෙහෙම ඉලක්කම් එවිලා තියෙනවා. මේ දින මොකද්ද? එක එක විකල්ප තීරණ වල තියෙන අඩුමාගය. ඊට පස්සේ පියවර 2 වෙන්නේ මොකද්ද? පියවර 2 ඔයගොල්ලෝ දන්නවද? මොකද පියවර 2? ලැබුණු මෙමාගයන් අතරතුර ඇති වැඩි මාගය හඳුනා ගන්න. ඇයි එතන වැඩි මාගයට යන්නේ? දැන් ඔයගලන්ට තීරීම් 3ක් ඇවිල්ලා තියෙනවා. කුඩා නිවාස හැදුවොත් 300යි, මධ්‍යම නිවාස හැදුවොත් 100යි, විශාල නිවාස හැදුවොත් ඍණ 300යි කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට එතනින් තෝරන්න කිව්වොත් ඉතින් එතකොට යන්නේ වැඩිම එකට තමයි. අඩුම එකට යනවා කියලා තීරණයක් නැහැ. නේද? අර අපි කියන්නේ නැති බංගස්ථාන වෙනවා. නැතිත් වෙනවා බංගස්ථානත් වෙනවා. දෙකම අවුල් නේද එතකොට? නේ? එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ අඩුම තැනට ගියාට කමක් නැහැ. ඒ අඩුමේවෙන් වැඩිමකට තමයි යන්නේ. හරි? අඩුමේවෙන් වැඩිමකට තමයි යන්නේ. එහෙනම් පියවර 2 ලිව්වා ලැබුණු මෙමාගයන් අතරතුර ඇති වැඩිතමාගේ හඳුනා ගන්න. හරි? වැඩිතමාගයට දාලව තීරණය හඳුනා ගන්න. එතන මේකේ වැඩිම ඉලක්කම 300. එහෙනම් ස්ටාර් එක වැටෙන්නේ එතන.
හොඳ පැහැදිලි දරුවක් දාගන්න. පුංචි දරු නෙමෙයි. හොඳ පැහැදිලි දරුවක් දාගන්න. එහෙනම් අපිට පුළුවන් තීරණය ප්‍රකාශ කරන්න. තීරණය මොකක්ද? කුඩා නිවාස ඉදි කරන්න. කුඩා නිවාස ඉදි කරන්න. කුඩා නිවාස ඉදි කළොත් කීයද ලැබෙන ප්‍රතිලාභ? කලින් වගේම ලියන්න පුළුවන් තරුවක් දාලා. කුඩා නිවාස ඉදි කරන්න තරුවක් දාලා ලියන්න පුළුවන්. මෙම තීරණය හා සම්බන්ධ අනාගත ප්‍රතිලාභයන් මෙම තීරණය හා සම්බන්ධ අනාගත ප්‍රතිලාභයන් රුපියල් මිලියන කීයක් වෙන්න පුළුවන්? 300 හෝ 400 හෝ 500 වේ. ඒ කුඩා නිවාස ඉදි කළොත් 300න්නත් පුළුවන් 400න්නත් පුළුවන් 500න්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම 300 කියලා නෑ. 300න් තීරණය ගත්තට එනකොට 400 500 වෙන්න පුළුවන්. හරි. 300 හෝ 400 හෝ 500. එතකොට මේක මොන වගේ තීරණයක්ද? මේක ධනාත්මක තීරණයක් නෙමෙයි. මේක මොකද්ද? ඍණාත්මක තීරණයක්. නැත්නම් අපි කියන අශුභවාදී තීරණයක් වෙනවා. දැන් මේ අවස්ථා දෙකම පුතා අපි අත්හදා බලලා තියෙනවා. මේ දෙකම අපි අත්හදා බලලා තියෙනවා අපේ ජීවිතේ. කොයිද අත්හදා බලලා තියෙන්නේ? ඕගොල්ලෝ O level ලියලා ආවට පස්සේ දැන් A level සම්පූර්ණ කරපු දරුවොත් ඉන්නවා. A level කරද්දිම 80 කරන දරුවෝ ඉන්නවනේ අපි හුඟ දෙනෙක් ඉන්නවා. ඒ අය තාම ඇඩ්වාන්ස් ලෙවල් ලියලා නැහැ. ඔත් අපි ඕල ඇඩ්වාන්ස් ලියලපු අය ඒ පැත්තෙන් හිතන්නේ නැත්නම් ඕල කොහොමද කරලා තියෙන ඔක්කොමලා ඒකෙන් හිතන්නේ. දැන් අපි එක්සෑම් එකක් ලියලා ආපුවාම අපි එස්ටිමේට් කරනවා නේද අපිට කොච්චර ලකුණක් හම්බ වෙයිද කියලා. හරි? අපි එස්ටිමේට් කරනවා නේද? ඔන්න දැන් ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1. හරි? ඒකේ අණු කොටස් 3ක් තියෙනවා. මේ තුනේම තමයි ලකුණු අපි හිතමු 20ක් හම්බ වෙන්නේ. පළවෙනි කොටසට වෙන් කරලා තියෙනවා ලකුණු 10ක්. දෙවෙනි කොටසට වෙන් කරලා තියෙනවා ලකුණු 3ක්. තුන්වෙනි එකට වෙන් කරලා තියෙනවා ලකුණු 7ක්. කොහොම වෙන් කරලා තියෙනවා කියලා හිතන්න. එතකොට ඒකෙන් තමයි ලකුණු 20ක් හම්බ වෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ. එතකොට අපි විභාගෙ ලියලා ඇවිල්ලා අපි බලනවා මතක් කරලා යාළුවොත් එක්ක කතා කරගන්නවා. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දන්නේ නැහැ නේද උත්තරේ. කොහොමද ඔය හැදුවේ? ඒක කොයි වගේද? අයියෝ මම නම් ඕක හැදුවේ මෙහෙමයි කියලා අපි දාමුකෝ ඒකට අපි දාමුකෝ ලකුණු මට 10ක් එන එකක් නෑ අඩුම තරමින් මට ලකුණු 5ක් හම්බෙයි ඔකට කියලා එන්න පුළුවන් අඩුම ඉලක්කම දානවා තුන් ලකුණු 3ක් එන එකට නම් මට එකක් විතර තමයි හම්බෙන්නේ ඊට වඩා ඒ කියලා මට හිතෙන්නේ නෑ කියලා 7ක් තියෙන එකේ මට 4ක් වගේ තමයි එන්නේ කියලා එහෙම හිතලා ගන්නවා. එතකොට කීයද එයාගේ එකතුව? ලකුණු 10. එයා හිතලා තියන්නේ එතකොට ඒ කොයි විදිහෙන්ද? එක් ප්‍රශ්නෙට දාන්න පුළුවන් අඩුම ලකුණ තමයි දාලා තියෙන්නේ. එතකොට මේ අඩුම ලකුණු වලින් හැම ප්‍රශ්නයකටම ලකුණු එකතු කරලා බලනවා කීයද එතකොට මට එන්නේ? මට එනවා 48ක් කියලා හිතන්න. හරි. පාස් ලකුණ තියෙන්නේ 40න් කියලා හිතන්න. අන්න එහෙනම් මම පාස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම හැම එකටම ගන්න පුළුවන් අඩු මේවා දාලා මම කට් ඔෆ් එකෙන් උඩට එනවනම් පාස් වෙන අවස්ථාවට ලකුණු 40 නම් පාස් කරන්න. එහෙනම් මම දැන් පාස් වෙලා ඉවරයි. ඊට පස්සේ බලනවා ග්‍රේඩ් එක මොකක් වේද කියලා. ඒතර ග්‍රේඩ් දැන් පාස් කියලා කන්ෆර්ම්. ඊට පස්සේ ග්‍රේඩ් එක මොකක් වේද කියලා. එතකොට අපි බලනවා දැන් එතකොට අලුතෙන් හිතනවා. දැන් අලුතෙන් හිතනවා මේ 10 ඉතින් මම 5යි කියලා ගත්තේ අඩුම එකනේ. මේ 10 මට හොඳටම කරා මම ඇත්තට ඒ කියන්නේ මට උපරිමයේ 8ක් විතර එන්න පුළුවන්. දැන් කලින් 5 කියලා ගත්තේ ආවමේ. උපරිමයේ 8ක් විතර එන්න පුළුවන්. 3ෙන් නම් මට ඉතින්
ෂුවර් තුනක්ම හම්බෙයි කියලා මම ඒ සැක නිසා තමයි එක දැම්මේ කියන්නේ. දැන් මේ අලුත් ඒ කතා කරන දේවල් හරි. හතක් කෙන එකේදී මට සැක නිසා තමයි හතරක් දැම්මේ. ඒ උනට මට හිතෙනවා හයක් එයි කියලා හිතෙනවා. කියලා එහෙම කියන. එතකොට ඒක එකතුව ගන්න. එතකොට කීයද එකතුව? 8යි 3යි 11යි 11යි ලකුණු 17යි. එතකොට එයා එකෙන් 20න් 17ක් එනවයි කියලා අරගෙන තියෙනවා. ඒ මොන විදිහටද? ඒ සුභවාදී පොසිටිව් තින්කින්. සුභවාදීව තමයි මේ හිතලා තියෙන්නේ. මේ පැත්ත ගත්තේ කොහොමද? අශුභවාදීව හිතලා. මෙන්න මේ සුභවාදීව හිතපු එක තමයි මොකද්ද? උපරිමයන්ගේ උපරිමය කියලා කියන්නේ. අශුභවාදීව හිතන එක තමයි මොකද්ද? අවමයන්ගේ උපරිමය. උපරිම අවම කියලා දෙවෙනියට කරපු එක. අපි ඔය දෙකම ප්‍රායෝගිකව හදා බලලා තියෙනවා. හරි? එතකොට දැන් වැඩේ තියෙන දැන් මෙන්න මේ පොසිටිව් එකේදී උපරිමයන්ගේ උපරිමේදී ඔයගොල්ලෝ බලන්න කලින් අපි මේ 900ට අදාළව තමයි තීරණය ගත්තේ. හරි 900ට අදාළව තමයි විශාල නිවාස ඉදි කරනවා කියලා පළවෙනි අවස්ථාවේදී උපරිමේ තීරණය ගත්තේ. හැබැයි එහෙම වුණා කියලා 900 හම්බෙන්නේ නැහැ. අපි ඊට වඩා අඩු තැනකට තමයි වැටෙන්නේ. නේ? ඒ කියන්නේ මෙන්න මෙතන වෙන්නේ ඒ දෙන්නේ. හරි 10න් මං හිතනවා මට 8ක් එන්නම ඕනේ කියලා. නමුත් පේපර් එක බලන කෙනා නේ ඒක දන්නේ. එයා දෙන්නේ සමහර ලකුණු 6යි 5යි. එතකොට අපි හිතුවට වඩා අපි අඩු තැනකට වැටෙනවා. නිසා සුභවාදීව හිතුවාම අපි නිකන් මවාගත්ත දෙයක් අපි එතනින් බිමට වැටෙන්න පුළුවන්. නමුත් අශුභවාදීව හිතපු කෙනාගේ තියෙන හොඳ තීරණ අවස්ථාව තමයි එයා අශුභවාදීව මෙතනින් මෙහෙම හිතුවට ඇත්තටම ලකුණේදී ඊට වඩා වැඩි තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉන්නේ අරගෙන පැදුරේ නිදාගත්ත කෙනා. අපි කියන්නේ පැදුරේ නිදා ගන්න කෙනා ඉතින් ආයේ කොහෙ වැටෙන්නද? පැදුරෙන් බිමට වැටෙන්නේ. ඇඳේ නිදාගත්ත අයනේ බිමට වැටෙන්නේ. නේ? ඒ කියන්නේ උඩ ඉන්න අය තමයි නේ උඩ සඳලු තල හදාගත්ත අය තමයි බිමට වැටෙන්නේ. බිම ඉන්න කෙනා ආයේ බිම වැටෙන්න දෙයක් නැහැ. එයා යනවා නැහැ යන්නේ උඩට. හරි? ඒ නිසා ওই සුභවාදී අශුභවාදී දෙකම වැදගත්. අපි මේ දෙකම එක්සෑම් එකකින් පස්සේ අත්හදා බලලා තියෙනවානේ. නිසා අපි දන්න දේවල් මේ ඔක්කොම. හරි? හරි. එහෙනම් මේ ගැන පොඩි තරුවක් දාලා ලියලා තුන්වෙනි එකට වෙනමෙමු. එහෙනම් තරුකාවක් දාලා ලියන්න. පළවෙනි තරු දෙකක් දානවා මම. පළවෙනි තරුව උපරි නිර්ණායකයේදී උපරි නිර්ණායකයේදී වැඩිමාගයන්ගෙත් වැඩිමාගය සලකා බලයි. වැඩිමාගයන්ගෙත් වැඩිමාගය සලකා බලයි. එම නිසාය ධනාත්මක හෙවත් සුභවාදී සංකල්පයකි. එබැවින් එය ධනාත්මක හෙවත් සුභවාදී සංකල්පයකි. ධනාත්මක හෙවත් සුභවාදී සංකල්පයකි. දෙවෙනි තරුව උපරිම අවම නිර්ණායකයේදී අඩුමාගයන්ගේ වැඩිමාගය සලකා බලයි. අඩුමාගයන්ගේ වැඩිමාගය සලකා බලයි. එබැවින් එය ඍණාත්මක හෙවත් අශුභවාදී සංකල්පය. right. එහෙනම් අපි රුලක් විතර ඇරලා තුන්වෙනි මාතෘකාවට එමු. රෝමිලක අංක 3. මොකද අංක 3? මම මේ ටේබල් එක මෙතන තියෙන නිසා තමයි මම මේ අස්සේ මේ වැඩේ ලියන්නේ. හරි? ඔයගොල්ලෝ කල්පනා කළයි මේ අස්සෙම ලියනවා හොයන්නත් අමාරුයි කියලා. නමුත් අපි රූපයත් එක්ක හඬත් එන නිසා ඔයගලන්ට අවුලක් වෙන්නේ නැහැ. තේරුම් ගන්න පුළුවන්. හරි? ටේබල් එක තියෙන නිසා මම මෙතන ගත්තේ. එහෙනම් ඊළඟ එක මොකද්ද? අවම ඩෑෂ් එකක් දාලා උපරිම
පසුතැවීම නිර්ණායකය. අවම උපරිම පසුතැවීම නිර්ණායකය. අවම උපරිම පසුතැවීම නිර්ණායකය. මොකද පුතා පසුතැවීම කියන්නේ? පසුතැවීම සංතාපය. සංතාප මාවතේ සංවේදනා මැදුරේ. සංවේගයෙන් දන්වා සිටි. බොහොම කනගාටුදායක පණිවිඩයක් නේද? මොකද්ද පසුතැවීම කියන්නේ? අපේ දන්න වචනකින් ලිව්වොත් අපේ ටෙක්නිකල් ටර්ම් එකකින් ආවස්තික කියන එක. පසුතැවෙන්නේ නොලැබුණු දේවල්. නේ? පසුතැවෙන්නේ ලැබුණු දෙයකට පසුතැවෙන්නේ නැහැ. නරක දෙයක් ලැබුණොත් එතකොට තමයි පසුතැවෙන්නේ නොලැබිච්ච හොඳට. නේ? එහෙනම් මුලින්ම මෙතනදී හොයන්න මෙතනදී අපි ස්ටෙප්ස් 3ක් පාවිච්චි කරන්නේ. මුලින්ම පසුතැවීම, ඊට පස්සේ උපරිමය, ඊට පස්සේ අවමය. අවම උපරිම පසුතැවීම. මං ඩෑෂ් දැම්මේ ඒකයි. ඒ කියන්නේ මුලින්ම හොයන්න ඕනේ පසුතැවීම. මොකද පසුතැවෙන්නේ? දැන් පසුතැවෙනව නේද එහෙම දැන් අපි බස් හෝල්ට් එකට එනවා එනකොට බස් දෙකක් එනවා. එක පිම්මෙට එනවා මොකද්ද ප්‍රයිවට් බස් එකකුයි ලංගම් බස් එකයි දෙකක් එනවා. හරි අපි නගිනවා අපිට හිතනවා ප්‍රයිවට් බස් එකේ යයි කියලා. ඒ නිසා ප්‍රයිවට් එකේ නගිනවා. එයා කොන්දොස්තරේ ඉල්ලීගෙන ඉන්නේ කෑ ගාගෙන නගින්න කියලා. දැකලා තියෙනව නේද? අත්දැකලා තියෙනවා. ඒතර අපි ප්‍රයිවට් බස් එක නගිනවා. එයා යයි කියලා විශ්වාසයෙන්. හරි නමුත් ඊළඟට වෙන්නේ ඊළඟ හෝල්ට් එකේ ප්‍රයිවට් බස් එක නතර කරන් ඉන්නවා ලංගම් බස් එක ඉස්සර වෙලා යනවා. يعني පැත්ත වෙන්නත් පුළුවන්. ඒතර ඒ වගේ ලාගදී අපි පසුතැවෙන අපරාධය අරකට නගින්න තිබ්බෂී කියලා. නේ? ඒකනේ අපි පසුතැවෙන්නේ. නේ ලැබිච්ච දේ නැතුව එයින් එහාට තව යන්න තිබුණා. අන්න ඒ ගැන පස්සේ අපිට එක්සෑම් එකේදී අපිට B එකක් ආවොත් අපි පසුතැවෙනවා. අපරාධෙ මට ඒකක් ගන්න තිබුණා කියලා. ඒකක් ගත්ත කෙනා සමහරවිට ඒකක් අරගෙනත් පසුතැවෙනවා. මට මීටත් වඩා හොඳ ඒකක් ගන්න තිබුණා කියලා. නේ? එහෙනම් පසුතැවීම කියලා කියන්නේ මොකද්ද? ලැබුණු දෙයි නොලැබුණු දෙයි අතර තියෙන වෙනස. ඒකනේ ආවස්තික කියලා කියන්නේ. ඒතකොට ඒක මෙතනදි ගලපගන්නේ කොහොමද? මෙතනදී ඊට පස්සේ අපි නෝට් එකට එමු. මෙතනදී ගලපන්නේ දැන් හිතන්න අපි කුඩා නිවාස කියන තීරණය ගත්තා කියලා. කුඩා නිවාස කියන තීරණය අරගෙන හරි අපි වැඩ ටික කරගෙන යනවා. කුඩා නිවාස කියන තීරණය අරගෙන වැඩ ටික කරගෙන යනවා. හරි. එහෙම වුණාම දැන් උන අනාගතයට යනවා. අනාගතයේදී හිතන්න මේ අඩු කියන ඉල්ලුම තමයි ඇති උනේ. හරි. අඩු කියන ඉල්ලුම තමයි ඇති උනේ. එතකොට එයා ඒ වෙලාවේදී හිතනවා දැන් කුඩා නිවාස ඉදි කරලා අඩු ඉල්ලුමට ආවා. එතකොට එයා ඒ වෙලාවේදී හිතනවා මොකද්ද? හොඳ වෙලාවට මම කුඩා නිවාස හැදුවේ. හොඳ වෙලාවට මම කුඩා නිවාස හැදුවේ. මම මධ්‍යම නිවාසයක් හදලා තිබ්බනම් මට හම් වෙන්නේ 100යි. හොඳ වෙලාවට 300ක් හම්බෙන කුඩා නිවාස හැදුවේ කියලා. තේරෙනවද? ඒ කියන්නේ එයා එතනදී සතුටු වෙනවා. එතනදී එයා සතුටු වෙනවා. හරි? අනිත් පැත්තෙන් ආයෙත් එයා සතුටු වෙනවා මොකද්ද? හොඳ වෙලාවට මම කුඩා නිවාස හැදුවේ. මම විශාල නිවාස හදලා තිබ්බනම් මොකද වෙන්නේ? 300ක් අතින් පාඩු වෙනවා. නේ? 300ක් අතින් පාඩු වෙනවා. එහෙමනම් පසුතැවීම කියන එක තීරණය වෙන්නේ මොකක් මතද? අනාගත අවස්ථා මත. හරි? අනාගත අවස්ථා උදා වුණාම තමයි පසුතැවීම කියන දේ අපිට අවබෝධ වෙන්නේ. තීරණේ ගන්න වෙලාවෙ නෙමෙයි. නේ? තීරණේ ගන්න වෙලාවෙ නෙමෙයි. තීරණේ අරගෙන ක්‍රියාත්මක කරලා අනාගත අවස්ථා ඇති වුණාම තමයි පසුතැවීම හෝ සතුටු වීම කියන දේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ පසුතැවීම ගැන සොයන්න ඕනේ එක් විකල්ප තීරණ ඔස්සේ ගිහිලා නෙමෙයි. හරි? එක් විකල්ප තීරණ ඔස්සේ ගිහිලා නෙමෙයි. අපි යන්න ඕනේ මොනවද? එක්
අනාගත අවස්ථාව ඔස්සේ තමයි යන්න ඕනේ. හරි? එක් අනාගත අවස්ථාව ඔස්සේ තමයි යන්න ඕනේ. හිතන්න අඩු ඉල්ලුම කියන එක අනාගතයේ ඇති වෙනවා. හරි? කවුද කනගාටුවක් නැති කෙනා? කවුද කනගාටුවක් නැති කෙනා? කනගාටුවක් නැති එක්කෙනා තමයි 300 ලැබීම සිද්ධ වෙන දෙයක් කෙනා. එයාගේ පසුතැවීම බිඳුවයි. එයාට සාපේක්ෂව මධ්‍යම නිවාස හදපු කෙනා පසුතැවෙනවා කීයක්ද? 200ක්. කොහොමද මම 200 ගත්තේ? මධ්‍යම නිවාස ඉදි කරපු කෙනාට රුපියල් මිලියන 100ක් හම්බ වෙනවා. එයා කියනවා අපරාධෙ මම කුඩා නිවාස හැදුවා නම් මට තව වැඩිපුර 200ක් ගන්න තිබ්බා කියලා. ඒ නිසා එයා 200ක් ගැන worry වෙනවා. විශාල නිවාස හදලා තිබ්බ කෙනා මොකද්ද කියන්නේ? මම අතින් 300ක් පාඩුයි. හැබැයි මම කුඩා නිවාස හදලා තිබ්බනම් මට 300ක් ලාභ ගන්න තිබ්බා. එහෙනම් එයා කීයකට කනගාටු වෙනවද? 600කට කනගාටු වෙනවා. නොලැබුණු 300යි අහිමි වෙච්ච ඇත්තටම අහිමි වෙච්ච 300යි. ඍණ 300 කියන්නේ ඇත්තටම පාඩුයි. උඩ මං රවුම් කරලා තියෙන 300 කියන්නේ මොකද්ද? ලැබෙන්න තිබ්බ නමුත් නොලැබුණා. හරි? මෙන්න මේවා තමයි අඩුවිල්ලුම් අවස්ථාවේ පසුතැවීම් සන්තාපගයන් වෙන්නේ. එහෙනම් සන්තාපගයන් කොහොමද ගන්නෙ? එතකොට යන්නේ එක් අනාගත අවස්ථාව. එක් අනාගත අවස්ථාවට ගිහිල්ලා බලනවා ඒ අනාගත අවස්ථාවේ තියෙන වැඩිම ප්‍රතිලාභාගය. ඒ වැඩිම ප්‍රතිලාභාගයෙන් අනෙක් ඉලක්කම් අඩු කරනවා. හරි? අනෙක් ඉලක්කම් අඩු කරනවා. ඒ විදිහට තමයි එතන ඉලක්කම් හම්බෙන්නේ. හරි අපි ඒක නම් පියවරෙන් පියවර ලියමු. දැන් ඔය ආරම්භයේ මම ගත්තේ. ඒතර අපි මාතෘකාව ලියුවේ මොකද්ද? තුන්වෙනි එක අවම උපරිම පසුතැවීම. හරි? එහෙනම් මොකද මේකේ තේරුම? උපරිම පසුතැවීම අවම කිරීමේ නිර්ණායකයි. එනම් උපරිම පසුතැවීම අවම කිරීමේ නිර්ණායකයි. එනම් උපරිම පසුතැවීම අවම කිරීමේ නිර්ණායකයි. උපරිම පසුතැවීම අවම කිරීමේ නිර්ණායකයි. එහෙමනම් පියවර වලට යනවා. මෙතන පියවර 3ක් තියෙනවා. අපි 1 2 3 ලිව්වානේ. එක පියවර. මොකද එක පියවර? පසුතැවීම් මගයන් සෙවීම. පසුතැවීම්. සන්තාප. නැත්නම් ආවස්තික. පසුතැවීම් අගයන් සෙවීම. කොහොමද පසුතැවීම් අගයන් හොයන්නේ? එතකොට යන්න ඕනේ එක් අනාගත අවස්ථා. හරි? එක් අනාගත අවස්ථාවට යන්න. කරුවත් දාලිය. එක් අනාගත අවස්ථාවට යන්න. එක් අනාගත අවස්ථාවට යන්න. ඊට පස්සේ ලියන්න පුළුවන් කොහොමද එතනින් පස්සේ එන්නේ? කිසියම් අනාගත අවස්ථාවක ඇති කිසියම් අනාගත අවස්ථාවක ඇති වැඩිතම ඒක අන්ඩර්ලයින් කරන්න නැත්නම් අතුපයින් ලියා ගන්න වැඩිතම ප්‍රතිලාභ අගයෙන් අනෙකුත් අගයන් අඩු කරන්න. අනෙකුත් අගයන් අඩු කරන්න. අනෙකුත් අගයන් අඩු කරන්න. ඒවා තමයි පසුතැවීම් අගයන් වෙන්නේ. එහෙනම් ඒවා ටික අපි ලියමුද බලන්න.
ටේබල් එක දිහා බලාගෙන. ටේබල් එකට මුකුත් හානි කරන්න එපා මම ඔය බෝල රවුම් ඇඳට හරි. එහෙනම් ඒක ලියවෙන්නේ කොතනින්ද? අඩු. අඩු මධ්‍යම වැඩි. ඒතර අඩු එකට ආවොත් කීයද වැඩිම ඉලක්කම? 300යි. එහෙනම් අපි මේක දැනෙන්නත් එක්ක ලියමුද? 300න් අඩු කරනවා 300. බිඳුවයි. 300න් අඩු කරනවා 100. 200යි. 300න් අඩු කරනවා 300න් අඩු කරනවා තව ඍණ 300ක්. එතකොට 600යි. ඍණ ධන වෙනවනේ. ඊට පස්සේ මධ්‍යම. මධ්‍යම. කීයද පුතා මධ්‍යම වල වැඩිම ඉලක්කම? 600 නේ. මේ තියෙන මධ්‍යම වල වැඩිම ඉලක්කම 600. එහෙනම් 600න් අඩු කරන්න ඕනේ 400. 600න් අඩු කරන්න ඕනේ එම 600ම. 600න් අඩු කරන්න ඕනේ 300. ඔය තියෙන අනුන් දිහා බලාගෙන කනගාටු වෙන අය. අනුන් දිහා බලාගෙන කනගාටු වෙනවා මෙච්චර ප්‍රමාණයක. ඊට පස්සේ වැඩි. වැඩි ඉල්ලුම අවස්ථාවේ තියෙන වැඩිම ඉලක්කම කීයද? 900. එයා තමයි නිවුණු පුද්ගලයා. කනගාටුවක් නෑ එයාට. නමුත් අනිත් අයගේ ජෙලසි එක තියෙනවා. ඊර්ෂ්‍යාව තියෙනවා. කොච්චරක් ඊර්ෂ්‍යද උඩම කෙනා? 900 ඍණ 500. ඊට පස්සේ 900 ඍණ 700. 900 ඍණ 900. බිඳුවයි 200යි උඩම කෙනා 400යි. ඔන්න තියෙනවා මොන ඉලක්කන්ද? මොනවද මේ තියෙන්නේ? පසුතැවීම් මාර්ගය. මේක ටේබල් එකකට දාන්නත් පුළුවන් හරහටයි පහලටයි ඉරියන් දාන. නේ? ටේබල් එකක් විදිහට හැදෙන්න සමහරට පසුතැවීම් සංතාප අගයන්ගේ වගු හදන්න කියලා කිව්වොත් එතකොට ටේබල් එකටම තමයි දාන්නේ. එහෙනම් ඔය තියෙන එක පියවර. ඊට පස්සේ එනවා දෙක පියවර. දෙක පියවර. මොකටද දෙක කියන එක අංක කළේ මොකද්ද? උපරිම කියන එකට. ඒ කියන්නේ පසුතැවීම් අගයන්ගේ උපරිම ඉලක්කම් මොනවද කියලා බලන්න. එතකොට ඒක බලන්නේ වෙන වෙනම විකල්ප තීරණ යටතේ. හරි? කුඩා නිවාස යටතේ තියෙන වැඩිම පසුතැවීම කීයද? මධ්‍යම නිවාස යටතේ තියෙන වැඩිම පසුතැවීම කීයද? විශාල නිවාස යටතේ තියෙන වැඩිම පසුතැවීම කීයද? හරි? ඒ කියන්නේ එක පියවර ගියේ අනාගත අවස්ථා ගැන හිතාගෙන මේ ටේබල් එක හැටියට ගත්තොත් තීරු ගැන හිතාගෙන දෙවන පියවරේදී යන්නේ විකල්ප තීරණ, ඒ කියන්නේ පේලි ගැන හිතාගෙන. හැබැයි පුතා පේලි තීරු කියලා මතක තියාගන්න එපා. මම කලිනුත් කිව්වා ගානකදී ඒවා මික්ස් කරන්න පුළුවන්. පේලි තීරු මාරු කරලා. ඒ නිසා ඔයගොල්ලෝ අර්ථ දැක්වීමත් එක්ක තමයි හිතන්න ඕනේ. එහෙනම් දෙවන පියවර යන්නේ එක් එක් විකල්ප තීරණ සඳහා ඇති වැඩිම සංතාපගය වැඩිම පසුතැවීම් අගය හඳුනා ගන්න. එහෙනම් දෙක පියවර කියලා ලියන්න එක් එක් විකල්ප තීරණයේ යටතේ ඇති එක් එක් විකල්ප තීරණයේ යටතේ ඇති වැඩිම පසුතැවීම් අගය හඳුනා ගන්න. එක්කේ විකල්ප තීරණය යටතේදී වැඩිම පසුතැවීම් වගේ හඳුනා ගන්න. මොකද්ද කුඩා නිවාස ඉදි කළොත් වැඩිම පසුතැවීම? මේ තියෙන 400යි කියලා. බිඳුවයි 200යි 400යි. වැඩිම පසුතැවීම 400යි. මධ්‍යම නිවාස ඉදි කළොත් 200යි බිඳුවයි 200යි. මේ කොයි 200ක් 200 තමයි නේ. කොයි 200ක් 200. විශාල නිවාස ඉදි කළොත් 600යි 300යි බිඳුවයි. වැඩිම පසුතැවීම 600යි. එහෙනම් පසුතැවීම අගයන් මොනවද වෙන්නේ? කුඩා නිවාස ඉදි කළොත් වැඩිම පසුතැවීම 400යි. මධ්‍යම නිවාස ඉදි කළොත් වැඩිම පසුතැවීම 200යි. 200 දෙකක් තිබ්බා කියලා එකතු කරන්නේ 200යි.
එහෙම වරද්ද ගන්න එපා. 202 රවුම් කළාට ඒක එකතු කරන්නේ නැහැ 200මයි. විශාල නිවාස ඉදි කළොත් පසුතැවීම 600යි. ඒ කියන්නේ අපි කුඩා නිවාස ඉදි කළොත් උපරිම ලෙස මිලියන 400ක් පසුතැවෙනවා. මධ්‍යම නිවාස ඉදි කළොත් උපරිම ලෙස මිලියන 200යි පසුතැවෙන්නේ. ඊට වඩා පසුතැවෙන්නේ නැහැ. අඬන්නේ ඔච්චරයි. විශාල නිවාස ඉදි කළොත් හුඟක් අඬනවා. 600ක් වෙනකන් අඬනවා. පසුතැවීම කියන අඬන ප්‍රමාණය. එහෙනම් අපි තීරණය ගන්න ඕනේ මොකෙන්ද? තුන්වන පියවර. කියන්න බලන්න. ඔය වැඩිම පසුතැවීම් අගයන්ගේ අඩුම අගයට අදාළව තීරණය ගන්න. ඒ කියන්නේ වැඩියෙන්ම කනගාටු වෙන ප්‍රමාණය අවම කරන්නයි ඕන. අපේ නිකන් අපේ ජීවිතෙත් වගේනේ. හරි. අපි යම් අපි හිතමු අපේ භෞතික භාණ්ඩ පිළිබඳව තියෙන ආසාවත් අරින්න යනවා කියලා. ඒට අනිදර පොයත් වෙනවා. ඒතර කවුරු හරි එවොත් එහෙම ඔයා මොකටද වැඩියෙන්ම ආස කරන්නේ? ඒ වැඩියෙන්ම ආස කරන දේ අහිමි වුණොත් ඒක දරා ගන්න පුළුවන් නම් ඊට වඩා අඩුවේ තියෙන දේවල් කොහොමද දරා ගන්න පුළුවන්. නේ? ඒක නිසා අපි බලන්න ඕනේ දේ මොකද්ද? අපිට වැඩියෙන්ම නැති වෙන්න පුළුවන් දේ මොකද්ද? ඒක නැති වුණොත් අපිට දරා ගන්න පුළුවන්ද? එහෙනම් අනිත් දේවල් මොනවද? නේ? අර කියන්නේ මොකද්ද? නහයට උඩින් වතුර ගිලුණට පස්සේ තවත් එහාට මට ඒක හරියට මතක නැහැ. එහෙම කියනවනේ. එතනට වෙනකන් ආවට පස්සේ තව ඉතින් තව මොනවා වෙන්නද මට කියලා කියන්නේ. නේ? ඒ වගේ තමයි. ඒ නිසා අපි බලන්න ඕනේ උපරිම පසුතැවීම වෙන තැන අඩුම කරගන්න. එහෙනම් අපි තීරණය ගන්නේ මෙන්න මේ 200ට අදාළව. හරි? එහෙනම් තුන්වන පියවර කියලා ලියන්නේ ඒකයි. තුන්වන පියවර ලැබුණු මෙම අගයන් අතරතුර ඇති නැත්නම් මෙහෙම ලියමුද? ලැබුණු මෙම උපරිම පසුතැවීම් අගයන් අතරතුර ඇති ලැබුණු මෙම උපරිම පසුතැවීම් අගයන් අතරතුර ඇති අඩුම පසුතැවීමට අදාළ තීරණය ගන්න. අඩුම පසුතැවීමට අදාළ තීරණය ගන්න. එහෙනම් තීරණය තමයි යට ලියන්න පුළුවන් තීරණය මධ්‍යම නිවාස ඉදි කරන්න. තීරණය තමයි මධ්‍යම නිවාස ඉදි කරන්න. මධ්‍යම නිවාස ඉදි කරන්න. පුංචි තරුවක් දාලා ලියන්න පුළුවන්. මධ්‍යම නිවාස ඉදි කළොත් මොනවාද ලැබෙන ප්‍රතිලාභ? මෙහිදී ප්‍රතිලාභය රුපියල් මිලියන 100 හෝ 600 හෝ 700 වේ. 100 හෝ 600 හෝ 700 වේ. right? එතකොට මේක තමයි නිර්ණායක තුන වෙන්නේ. ඉතා පහසුයි. ඉතා පහසුයි. හැබැයි පටලව ගන්න එපා. ඔයගොල්ලෝ කොයිලාද මතක තියාගන්න එපා පේලියෙන් පේලියට යනවා කියලා. පේලියෙන් පේලියට යනවා කියලා මතක තියාගන්න එපා. එහෙම පේලියෙන් පේලියට යනවා නම් වෙන්න ඕනේ දැන් මම කියන්නේ පළවෙනි සහ දෙවෙනි නිර්ණායකවලදී හරි පළවෙනි සහ දෙවෙනි නිර්ණායකවලදී නේද? උපරි කියන එකත් දෙවෙනි එක මොකද්ද? උපරිම අවම කියපු එකෙත් අපි යගියේ දැන් මේ ගානේ හැටියට නම් පේලියෙන් පේලියට. පළවෙනි පේලියේ වැඩි මගේ, දෙවෙනි පේලියේ වැඩි මගේ, තුන්වෙනි පේලියේ වැඩි මගේ. ඒ වෙනුත් වැඩි මගේ. ඒක තමයි මේ තියෙන්නේ. දෙවෙනි එක මොකද්ද? පළවෙනි පේලියේ අඩු මගේ, දෙවෙනි පේලියේ අඩු මගේ, තුන්වෙනි පේලියේත් අඩු මගේ, ඒවෙන් වැඩි මගේ. හැබැයි එහෙම පේලි ගියේ තීරණ දීලා තිබ්බ පේලිවල නිසා. නිසා මතක තියාගන්නකොට පේලි තීරු කියලා මතක තියාගන්න එපා. මතක තියාගන්න ඕනේ
එක් විකල්ප තීරණයට ගිහිල්ලා ඒවෙන් අගයන් තෝරනවා කියන. තේරුණානේ? ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව ස්ටෙප්ස් 3කින් යන්නේ. එතකොට ඒකේ මුලින්ම යන්නේ අනාගත අවස්ථාවට ගිහිල්ලා පසුතැවීම් අගයන් හොයනවා. ඊට පස්සේ පසුතැවීම් අගයන් අතරතුර ඇති වැඩිම පසුතැවීම් බැලුවා. ඒ වැඩිම පසුතැවීම තමයි අවමයක් කරන්නේ. ඕක තමයි නිර්ණායක 3. ඒතර ඔකේ හතරවෙනි එකක් එනවා නම් ඉන්න පුළුවන් අවම කියලා. ඉතින් එහෙම අවම කියලා කියන්නේ ඉතින් එනම නෙගටිව් නේද? අඩුමාගයන් ගෙත් අඩුමාගය දෙන්න කියන එක. ඒ කියන්නේ අප කණ්ඩ ඉන්නවා කියන ඔය කර වෙච්ච අඟුරු වෙච්ච කැඩිච්ච ආප්පයක් දෙන්නකො. ඒ කියන්නේ අඟුරු වෙච්ච කියන්නේ ලොස් එකක්. ඒකෙත් කැඩිච්ච ආප්ප කියන්නේ ඉතින් ලොස් එකක්. හැබැයි සමහර අය ඒකට කැමති අයත් ඉන්නවා. හරි. ඒ නිසා අවමයන්ගේ අවමය කියලා නිර්ණායකයක් නැහැ. ওই නිර්ණායක 3 තමයි තියෙන්නේ. හරි. ඔය තියෙන්නේ සම්භාවිතාවේ භාවිතා නොවන නිර්ණායක. ත්‍රායන අවස්ථාව තියෙනවා මොකද්ද? සම්භාවිතාවේ භාවිතා වෙන නිර්ණායක වල. හරි. එහෙනම් අපේ ඊළඟ මාතෘකාව ලියවෙන්නේ එතනට. හරි. එහෙනම් රූල් කීපයක් අතහැරලා ඒක අලුත් පිටුවකින් හරියනවා. අපි ආයන කියලා තමයි ලිව්වේ. මෙතන වගේම එහෙනම් ආයන මාතෘකාව ලියන්න අනාගත ස්වභාව තත්ත්වය තීවීමේ සම්භාවිතාවේ දන්නා විට අනාගත ස්වභාව තත්ත්වය තීවීමේ සම්භාවිතාවේ දන්නා විට තීරණ ගැනීම. අනාගත ස්වභාව තත්ත්වය තීවීමේ සම්භාවිතාවේ දන්නා විට තීරණ ගැනීම. එතකොට අපි මේ කෙලිම අපේ ගානට අදාළව කළොත් ඒ කියන්නේ මොකක්ද? අනාගත ඉල්ලුම අඩු හෝ මධ්‍යම හෝ වැඩි වීමේ සම්භාවිතාවය දන්නවයි කියන්නේ. හරි? එහෙනම් මාතෘකාව ටිකක් ගහන්න යටින් ලියන්න. එනම් අපි මේ ගානට අදාළව ලිව්වොත් එනම් නිවාස සඳහා ඇති අනාගත ඉල්ලුම නිවාස සඳහා ඇති අනාගත ඉල්ලුම අඩු හෝ මධ්‍යම හෝ වැඩි අවස්ථාවක් වීමේ සම්භාවිතාවය සම්භාවිතාවයන් බහුවචන තුනක් තියෙන සම්භාවිතාවයන් දන්නා විට තීරණ ගැනීම යන්නයි. ඊළඟ තරුවක් දාලා ලියන්න. තරුකා දෙකක් දාලා ලියන්න. මෙතනදී පාවිච්චි කරන තීරණ සංකල්පයට අපි නමක් කියනවා අපේක්ෂිත අගය කියන එක. අපි මේ වචන ලියමු. තරු දෙකක් දාලා ලියන්න. මෙහිදී අපේක්ෂිත අගය යන තීරණ නිර්ණායකයේ භාවිතා කරයි. මෙහිදී අපේක්ෂිත අගය යන තීරණ නිර්ණායකයේ භාවිතා කරයි. මේක ඔයගොල්ලන් පළවෙනි අවුරුද්දේ නැත්නම් 81 වල මැත්ස් ස්ටැට් වලදී ගණනය කරලා තියෙනවා. අපේක්ෂිත අගය යන නිර්ණායකයේ භාවිතා කරයි. එහෙනම් ඊළඟ මාතෘකාව අපි ලියමු. මොකද මාතෘකාව අපේක්ෂිත අගය. අපේක්ෂා කරනවා කියන්නේ එක්ස්පෙක්ට් කරනවා. expected value. EV expected value. මොකද්ද මේ අපේක්ෂිත අගය කියලා කියන්නේ?
අපේක්ෂිත අගය කියලා කියන්නේ ඇත්තම කියනවා මේක නිර්වචනය ගත්තොත් දිගු කාලීන භාවිතයකදී කිසියම් අගයක් සඳහා කොච්චර වටිනාකමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියන. දිගු කාලීන භාවිත අපි නෝට් එක ලියමු. හරි. දිගු කාලීන භාවිතයකදී කිසියම් අගයක් සඳහා බලාපොරොත්තු විය හැකි අගයයි. කිසියම් අගයක් සඳහා බලාපොරොත්තු විය හැකි අගයයි. කිසියම් අගයක් සඳහා බලාපොරොත්තු විය හැකි අගයයි. මොකද මේ වචන නිකන් හරි අමුතුයි නේද? කිසියම් අගයක් සඳහා බලාපොරොත්තු විය හැකි අගය. අර නිකන් කැච් එක අල්ලනවා කියලා කියනවා වගේනේ. කැච් එක අල්ලනවා. දෙකම සමානයි. මඩ කලපුවේ කලපුව. අගයක් සඳහා බලාපොරොත්තු විය හැකි අගයයි. ඒකෙන් කියවෙන්නේ මෙහෙමයි. අපිට මොන හරි අගයක් තියෙනවා. 100 කියලා. නමුත් අපිට 100 මේ කියලා හිතෙන්නේ නැහැ. මොකද මේ 100 ඇති වෙන්න විශ්වාසය ගත්තොත් හරි 100 කියලා ගත්තොත් පොඩ්ඩක් අපිට නිකන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් 100 නැතුව අපි හිතමු. හරි. අපි වෙන ඉලක්කමක් ගමු. හරි. 40. හරි. 40 කියන ඉලක්කමක් තියෙනවා. 40 කියන ඉලක්කම ඔක තමයි අගය. නමුත් මේ අගය එහෙමම අපිට ලැබෙයි කියලා අපිට කියන්න අමාරුයි. හේතුව මේ 40 ලැබීමට සම්භාවිතාවක් තියෙනවා. 100%ක් ෂුවර් නෑ. එහෙනම් මේක වෙන්න පුළුවන් සම්භාවිතාවෙන් අපි හිතමු 40 ලැබෙන 15ක හැකියාවකින් කියලා. එහෙනම් සම්භාවිතාවෙන් වැඩි කරන්න ඕනේ. 40 15න් වැඩි කළාම උත්තරේ කීයද? 6යි. 6යි. එහෙනම් 40ක් කියලා කිව්වට ලැබෙන්නේ 6යි. අර මේ හැලීමේ ක්‍රියාවක් වගේ වැලි හලනව ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. වැලි හලනකොට දාන ඔක්කොම ටික හැලිලා පල්ලෙහාට එන්නේ ගල්, තිරිවාන, සිප්පි කටු එහෙම ඉතුරු වෙනවා. හරි? පෙරිලා එන ටික තමයි ওই 6 කියලා කියන්නේ. එහෙනම් මේක ලබා ගැනීමේ ක්‍රමය තමයි expected value කියන එක ගැනීමේ ක්‍රමය තමයි අදාළ value එක වැඩි කරනවා ඒක වෙන probability එක. සම්භාවිතාවය. මේක තමයි සූත්‍රය වෙන්නේ. හරි? එහෙනම් ඊළඟ රුලෙන් තරුවක් දාලා ලියන්න. අපේක්ෂිත අගයකම EV යන්න අපේක්ෂිත අගයකම EV යන්න පහත පරිදි ගණනය කරා. පහත පරිදි ගණනය කරා. පහත පරිදි ගණනය කරා. EV සමානයි value into probability. උදාහරණයක අපි උදාහරණ දෙකක් අරගෙන අදට පන්තියේ වැඩ ඉවර කරමු. හරි? උදාහරණයක මෙහෙම එකක් ලියන්න. කිසියම් ප්‍රශ්නයක් සඳහා ප්‍රතිචාර 4ක් ලබා දී ඇති කිසියම් ප්‍රශ්නයක් සඳහා ප්‍රතිචාර 4ක් ලබා දී ඇති කිසියම් ප්‍රශ්නයක් සඳහා ප්‍රතිචාර 4ක් ලබා දී ඇති කෙටි ප්‍රශ්න 50කින් යුත් ප්‍රශ්න පත්‍රයකට සිසුවෙක් පිළිතුරු සපයයි.
විෂය පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති අතර විෂය පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති අතර නොමැති බැවින් එහෙම ලියමු. විෂය පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති බැවින් කමා පිළිතුරු තේරීම අහඹු ලෙස සිදු කරයි. පිළිතුරු තේරීම අහඹු ලෙස සිදු කරයි. කොපමණ ප්‍රශ්න ගණනකට නිවැරදි පිළිතුරු ලබා ගැනීමට හැකි වේ යයි කොපමණ ප්‍රශ්න ගණනකට නිවැරදි පිළිතුරු ලබා ගැනීමට හැකි වේදැයි අපේක්ෂා කළ හැකිද? අපේක්ෂා කළ හැකිද? අපේක්ෂා කළ හැකිද? විස්තර ටික කියවලා බලන්න. මොන හරි ප්‍රශ්නයකට උත්තර 4ක් තියෙනවා. සිරස ලක්ෂපති කියලා හිතන්න. ඒ වගේ ඔයගලන්ට ප්‍රතිචාර 4ක් තියෙන ප්‍රශ්න හම්බෙලා තියෙනවානේ. සාමාන්‍ය පෙළදී. ඒ ලෙවල් වලදී තිබුණානේ. ප්‍රතිචාර ගාන 4 හෝ සමාට 5 විදිහට තියෙනත් පුළුවන්. මේකෙදි 4යි. ඒ වගේ කෙටි ප්‍රශ්න 50ක් තියෙනවා. මේ හාදයට විෂය පිළිබඳ කිසිම දැනුමක් නැහැ. ඒක නිසා එයා මොකද කරන්නේ? අහඹු ලෙස ටට්ටිට්ටු ක්‍රමය කියලා කියන්නේ. ඒ ක්‍රමයට තමයි තෝරන්නේ. ඉතින් 50ටම උත්තර ගහනවා. උත්තර ලියනවා. කීයක් හරියයිද? කීයක් හරියයිද? ඒකයි මේ බලන්න. එහෙනම් expected value එක ලැබෙන්නේ කොහොමද? value into probability. සිංහලෙන් කිව්වොත් ඉතින් අගේ වැඩි කිරීම සම්භාවිතාව. ඉතින් මේකෙදි ප්‍රශ්න කීයකට උත්තර ලියනවද? ප්‍රශ්න 50කට උත්තර ලියනවා. එකකට A B C D කියලා උත්තර 4ක් තියෙනවා. මේ 4න් එකක් නේ හරියන්නේ. මේ 4න් එකක් තමයි හරියන්නේ. එහෙනම් එකක් හරියන සම්භාවිතාව කීයද? 4න් 1යි. එතකොට එහෙනම් කීයක් එනවද? 12.5. දැන් ස්ටැට් වලදී මේ 0.5 කියන දේවල් සංඛ්‍යානයේදී මේ 0.5 කියන දේවල් අපි ගණන් ගන්න නැහැ. හරිද? ඒ කියන්නේ ප්‍රශ්න භාගයක් කියන එකේ තේරුමක් නැහැ වගේනේ. ඒක අපි හිතන්නේ සංඛ්‍යානමය වශයෙන් තමයි අර්ථ දක්වන්නේ. එහෙනම් අපි අපේක්ෂා කරනවා කොච්චරද? ප්‍රශ්න 50කට හොම උත්තර දෙනකොට ප්‍රශ්න 12 මාරක් සඳහා නිවැරදි පිළිතුරු ලැබේ කියලා. ඒකත් හොඳ තත්ත්වයක් නේද? දැන් මම දන්නවා ඔයගොල්ලෝ කල්පනා කළේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ කල්පනා කළා ඒ වුණාට අපි ප්‍රශ්න 50කට ওই විදිහට දැනගෙන ලියලත් අපිට 12ක් හරියන්නේ නැහැ. එහෙමත් වෙනව නේද? ඔක ෂුවර් එකට කල්පනා කරන්න ඇති. දැන් මේ හාදයන් නොදැන ටට්ටිට්ටු ක්‍රමෙන් උත්තර ලකුණු කරන්නේ. අපි දැනගෙන ගිහිල්ලත් සමහරවිට 50න් 4යි 5යි හරියන්නේ. ඒතර ටට්ටිට්ටු ක්‍රමය ඊට වඩා හොඳයි වගේ කියලා එහෙම හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේකේ අර්ථය වෙන්නේ. අපේක්ෂිත අගය කියලා කියන්නේ මොකද්ද? දිගු කාලීන භාවිතයේදී. ඒ කියන්නේ මේ කටයුත්ත නැවත නැවතත් කරද්දී ඇවරේජ් එකක් විදිහට තමයි 12 මාරක් බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි සැරේදී 3යි. දෙවෙනි සැරේදී 20යි. ඊළඟ සැරේදී 22යි. ඊළඟ සැරේ 10යි. ඕක සෑහෙන්න වතාවක් කරපුවාම ඇවරේජ් එක තමයි 12.5. ඒකත් අපි ලියමු. ඒකත් ලියන්න නැත්නම් වැරදි
හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ටට්ටිට්ටු ක්‍රමය ඔක්කොටම වඩා හොඳයි නේද? right. එහෙනම් මේකේ තේරුම සිංහල ලිව්වොත් එනම් පුනරාවර්තනව සිදු කරන දීර්ඝකාලීන භාවිතයකදී පුනරාවර්තනව සිදු කරන දීර්ඝකාලීන භාවිතයකදී වරහන් තුල එනම් මෙවැනි ප්‍රශ්න පත්‍රවලට නැවත නැවත පිළිතුරු ලිවීමේදී මෙවැනි ප්‍රශ්න පත්‍රයකට නැවත නැවත පිළිතුරු ලිවීමේදී වරහන් වහලා සාමාන්‍යයක් ලෙස ප්‍රශ්න 12.5ක් සඳහා නිවැරදි පිළිතුරු ලැබේ යයි අපේක්ෂා කළ හැකි බවයි. නිවැරදි පිළිතුරු ලැබේ යයි අපේක්ෂා කළ හැකි බවයි. හරි. තව එක උදාහරණයක් කරමු. right. උදාහරණ දෙක දිනකදී සියයට 40ක හැකියාවක් සහිතව ගෙඩි 300ක් හෝ දිනකදී 40ක හැකියාවක් සහිතව ගෙඩි 300ක් හෝ 60ක හැකියාවක් සහිතව ගෙඩි 400ක් විකුණාගත හැකි බව තැඹිලි වෙළෙන්දෙකු සිතයි. තැඹිලි වෙළෙන්දෙකු සිතයි. තැඹිලි වෙළෙන්දෙකු සිතයි. එම දිනය තුලදී කොපමණ ගෙඩි සංඛ්‍යාවක් විකුණාගත හැකි වේ යයි බලාපොරොත්තු විය හැකිද? right. මේක තමයි සාරාංශය. මේකට නෝට් කරගන්න පුළුවන්. සියයට 40ක හැකියාවකින් ගෙඩි 300ක් විකුණන්න පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ එයාගේ ෂුවර් එක නේ probability value එක. එතකොට 40 අනිත් පැත්ත 60යි. 60ක හැකියාවකින් ගෙඩි 400ක් විකුණන්න පුළුවන් කියලා හිතනවා. මේ ඉලක්කම් දෙක එකතු කරපුවාම 100% හම්බ වෙන්න ඕනේ. මුළු සම්භාවිතාව නේ. මුළු සම්භාවිතාවය 100%. ඒවත් එක වෙන්න ඕනේ. 100%යි කියන්නේ එක. අපි දන්නා සම්භාවිතාවට ගන්න පුළුවන් වැඩිම ඉලක්කම එකයි. නිසා මේ අවස්ථා දෙක එකතුව එක වෙන්න ඕනේ. 100% වෙන්න ඕනේ. එකත් අර කියලා තියෙනවා. එකත් පොඩ්ඩක් නෝට් කරගන්න. එතකොට කොහොමද අපි මේකේ expected value එක ගන්න? විකිණිය
හැකිවේයයි අපේක්ෂිත ගෙඩි ගණන කොහොමද ඒක ගන්නෙ? වැලියු එක වැඩි කරනවා probability. ඉංග්‍රීසි ලියන්න ඕනේ සිංහල ලියුවක් කමන්නේ හරි. අගේ වැඩි කරනවා සම්භාවිතාවය. අගේ වැඩි කරනවා සම්භාවිතාවය. දැන් උඩ තියෙනවා එයාගේ ගෙඩි 300ක් 140යි ගෙඩි 400ක් 160. එන අවස්ථා දෙකක් තියෙනවා නම් දෙකේ එකතුව තමයි ගන්න තියෙන්නේ. එහෙනම් 300 වැඩි කරනවා 140න් ඒවත් 0.4න් එකට එකතු වෙනවා 400 වැඩි වෙනවා 0.6. ඒතර මෙතන ගෙඩි 120යි මෙතන ගෙඩි 240යි එහෙනම් ගෙඩි ඔක්කොම 360ක් විකුණ ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්. පැහැදිලිනේ? 4 3 12යි 4 4 24යි එතකොට හරියන්නේ 240යි 120යි 360යි. එතකොට 300 400 අතරමැද එකක් තමයි එන්නේ ඉලක්කම. 300 400 අතරමැද සම්භාවිතාවය යනවා. එතකොට ඔයගලන්ට අපේක්ෂිත අගය පිළිබඳ මම හිතනවා වැටහීමක් ආවා කියලා. ඒ කියන්නේ මෙතනදී කියවෙන්නෙත් නෑ මේ පළවෙනි දවසේම ගෙඩි 360ක් විකිනෙනවා කියලා. මෙයා මේ වැඩේ දවස් ගණනාවක් කරපුවාම ඇවරේජ් එක තමයි 360. ඒකයි මේ අපේක්ෂිත අගය කියන එකේ තේරුම. හරි. එහෙනම් හෙට අපි තවදුරටත් මේ ගැන කතා කරමු. අවිනිශ්චිතතාවයත් එක්ක තීරණ ගන්න ගියාම කලින් කලේ කුඩා නිවාස, මධ්‍යම නිවාස, විශාල නිවාස ඉදිකිරීමේ වගේ ගාණක් කොහොමද කරන්න කියලා අපි බලමු. හරි. ඒ වගේ ගැටලුවක් කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට ඒකම පුතා ඔයගොල්ලෝ මම ඔයගලන්ට ගෲප් එකට ෂෙයා කරපු මේ හෑන්ඩ් අවුට් එක ඔයගලන් print out එකක් ගැනීම අවශ්‍ය නැහැ. හරි. මේක තුල ගණන් තියෙනවා. හරි. දැන් මේ උඩ ඉඳලා කියවන්න හැඳින්වීම ඔයගොල්ලෝ මේ වෙනකොටත් ඔක කියවලා ඇති ෂෙයා කරපු වෙලාවේ. එතන මේ බලන්න. මෙතන තියෙනවා අපි කතා කරපු අවස්ථාව. හරි. දැන් soft copy නිසා ඔයගලන්ට දාගන්න බැරි වෙයි මේක. මේ තියෙන සම්භාවිතාවයේ භාවිතා නොකර තීරණ ගැනීම කියන අයන්න අවස්ථාව තමයි මේ තියෙන්නේ. print out එකක් ගත්ත කෙනෙකුට මේක ලියා ගන්න පුළුවන්. හෝ මේක edit කරන කෙනෙකුට ඒක ලියා ගන්න edit කරලා දාගන්න. එතන මේ තියෙන උපරිම අවම නිර්ණායකය තමයි මුලින්ම ලියලා තියෙන්නේ. ඇතර ඒක අපි අංක මේ කීයද? දෙකේදී කතා කරපු එක. නිකන් මම තරුවක් විතරක් දාන්නම් ඒක නිසා නැත්නම් අංක පිළිවෙල අවුලක් වෙනවා. හරි. ඊට පස්සේ තව එකක් මෙතන තියෙනවා උපරිම නිර්ණායකය. මේ තියෙන උපරිම නිර්ණායකය මෙතන තියෙනවා. ඒතර ඒකත් අරගෙන තියෙනවා. ඒකත් බලන්න පුළුවන්. ඊට පස්සේ එහා පිටුවට තමයි ඉතුරු එක ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒ පැත්තේ ඇතර උපරිම කියන්නේ උපරිම පසුතැවීමේ අවම කිරීමේ නිර්ණායකයේ නෝට් එකක් මේකේ නැහැ. හරි. එහෙම නෝට් එකක් මේකේ දීලා නැහැ. නමුත් අපි පොතේ ඒ සටහනට ආවා. ඊට පස්සේ තියෙනවා ආයන්න අවස්ථාව. හරි. ආයන්න අවස්ථාව සම්භාවිතා භාවිතා කරමින් තීරණ ගැනීම කියන එක. ඒතර ඒකේ තමයි අපේක්ෂිත මූල්‍යයගේ අපේක්ෂිත අගය කියන්නේත් ඒකමයි. expected monetary value කියන්න පුළුවන් expected value කියන්න පුළුවන්. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් මේකත් පොඩ්ඩක් බලන්න. මේ ලියලා තියෙන දේවලු ඊට පස්සේ ගණන් දීලා තියෙනවා මේකේ. එහා පැත්තේ පිටුවෙත් තියෙනවා. එතන මේ තියෙනවා උපරිම නිර්ණායකය. එයා භාවිතා කරලා දැන් මේකේ තියෙන්නේ සුභවාදී අසුභවාදී කියන වචන ඒවත් එක්ක තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා තීරණ ගස කියලා දෙයක්. ඒතකොට වාක්‍ය ගැටලු තියෙන්නේ අපි ඒවා ඊළඟ දවසේදී
කතා කරමු. හරිනේ? right. එහෙනම් අපි බලාපොරොත්තු වෙනා හෙට දවසෙත් ඔයගොල්ලොත් එක්ක මේ පන්තිය කරන්න. ඒ වුණත් අපි හෙට හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. ඔබ රාත්‍රියක් වේවා. පරිස්සමින් ඉන්න.